දැන් ඒ කියන ටික හරියටම අපි හරියටම ඒක එදිනෙදා අපි හැම මොහොතෙම අපි උත්සාහකය දෙන්න ඕනි අපේ හිත හොඳට දකින්න ඕනිකමක් තියෙනවා. ඒ හිත හොඳට හැම හිතක්ම අපිට මේ සිත සකස් වෙන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද එනේන සිත දකින්න ඕනි. එතකොට ඒ එනේන සිත මේ දකලා මිදෙන්න ඕනේ. සත්‍ය පෙන්වන්න නැතුව අපිට හිතෙන් මිදෙන්න බෑ. හිත සත්‍ය දකලා තමයි හිතෙන් මිදෙන්න ඕනේ. ඒ සත්‍ය දැක්කහම තමයි හිතෙන් මිදෙන්නේ. හිත නැත්තම් එහෙම මිදෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී ඊටාම වැදගත් වෙනවා මේක හරිම වැදගත් තැනක් තමයි මේ අර ආලෝකයක් එළියේ නැත්තම් ඇහැට පේන්නේ නැහැ කියන තැන. එතන තමයි මෙතන සරලම තැන. මේ නූල් බෝලේ ලියා ගන්න ඕනි. මේ කොහොමද මෙතන අපි ගැටයක් ගහලා සසරක් ඇදිලා අපි මේ ඉපදි මැරෙන කතාවක් ගැනට කොටු වෙලා තියෙන්නේ කොහොමද? සංසාරයකට කතාවකට යන්නේ කොහොමද? කොහොමද කර්මයක් සකස් වෙන්නේ? කොහොමද විපාක දෙන්නේ? කොහොමද අපි දුකට වැටෙන්නේ? කොහොමද අපි මෙහෙම දෙයක් වෙන්නේ කියන එක. දැන් මේ නූල් බෝලේ තමයි අපි ලියන්න තියෙන්නේ. එතකොට ඒක මනුස්සාත්මකදීම විතරයි අනිත් එක ලියන්න පුළුවන්. අනිත් එක ඒක ධර්මයේ තියෙන යුගයක් නැතුනොත් ලියන්නත් බෑ. ධර්මයේ දැන් අපි කෙනෙක් අපිට ඉතියෝපියාවේ ඉපදුනා කියලා ඉතින් ධර්මයේ නැතිනම් කොහොමද ඒක ලියහගන්නේ? එයාට මේක ලියහ ගන්න හම්බ වෙන්නේ නැහැ. එයා මොකක් හරි දෘෂ්ටියක අහු වෙලා, කොටු වෙලා, ඒක හිර වෙලා අනිවාර්යයෙන්ම නැවත සකස් වීමක් සිද්ධ වෙනවා. මිදීමක් වෙන්න බෑ. මිදීමක් වෙන්න මේ ධර්මයේ ශ්‍රවණීමක් තියෙන්න ඕනි. ධර්මයේ ඇහෙන්න ඕනි. ඉතින් ඒ ධර්මයේ තියෙනවා නම් ඇහෙනවා නම් ඒ තරම් වාසනාවන්තයෝ මම දකිනවා අද අපේ සමාජයට අපේ ධර්මයේ ගැන කතා කරනකොට අපිටම තේරෙනවා මේ කොච්චර වාසනාවන්තද මේ මිනිස්සයා කියලා. මේ ළඟට හොඳටම ඇහෙනවා මෙයාට දැන්. මෙයාට සසරෙන් මිදෙන්න පුළුවන් කියන එක අපිට තේරෙනවා. ඇත්තටම ඒක තේරෙන්නේ ඒක තේරුණු කෙනෙකුට විතරයි. දැන් මේ නූල් බොහලේ ලියාගත්තොත් එයා සසර මිදෙනවා. එයා මේ සසර දුකට වැටෙන්නේ නැහැ. මේ නූල් බෝලේ ලියනකම් හැබැයි ඒක වෙන්නේ මේ නූල් බෝලේ ලියා ගන්න පුළුවන් යන්තම් හරි වයස ප්‍රශ්නයක් නැහැ පොඩි ලොකු කියලා නැහැ ගෑනු පිරිමි කියලා නැහැ මේක අවුරුදු 120ක් ගිහිලා මට දැක්කා ඒ සූත්‍ර පිටකේ හඳුරු කියනවානේ නෑ මට ඒ ධර්මයේ දේශනා කරන කියලා අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ ධර්මය අවබෝධ කරනවා. ඉතින් ඒකෙම අපිට තේරෙනවා හැරමිටෙන් ගියත් අපිට මේ ඔළුවට කියන එක තේරෙනවා නම් එච්චරයි අවශ්‍ය මේ ධර්මයේ තේරුම් ගන්න. අසනීප වල ඉඳලත් මේ ධර්මය අවබෝධ කරගත්ත අය ඉන්නවනේ. ඒතරම් පනාදි නැත් ඉන්නවනේ. ඒකත් ඒ ඇත්තම සූත්‍රවලින්ම තියෙන එකක් තමයි. ඒතකොට අපිටත් තේරෙනවා මේකේ මෙහෙම තිබුණත් පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න කියලා. තරම මේ හරි වාසනාවන්තයි. ඉතින් මේ හොඳට මේක ඇවිල්ලා බොරුවක් නෙමෙයිනේ. දැන් අපි අදහන එකක් නෙමෙයිනේ. අපි නොදන්න දෙයක් නේ අදහන්නේ. අපි විශ්වාස කරන එකක් නෙමෙයිනේ. අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් විශ්වාසයක් නෙමෙයිනේ. දැන් අපි ලුණු ටිකක් කාලා බැලුවාම අපිට ඒක ප්‍රත්‍යක්ෂයි. මෙන්න මේක ලුණු රහයි. නේ. ඒතර අපි විශ්වාස කරන දෙයක් නෙමෙයි මේක ලුණු රහයි කියලා. අපි කාලා බැලුවාම පස්සේ අපි දන්නවා මේක ලුණු. අන්න ඒ වගේ දෙයක්. මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ මේක ආයි මේකේ සැකයක් අපිට නැහැ. විචිකිච්ඡාවක් හිටින්නේ නැහැ කොහෙවත්. ඒ කියන්නේ අපිට මුකුත් ඔය කතාව මුකුත් අවශ්‍ය නැහැ වෙන බාහිර කතා. අපිට ඔය මේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද මේ ඔය කිසිම කතාවක් අවශ්‍ය නැහැ. අපිට ඒව අවශ්‍ය නැහැ මොකුත්. අපිට බුදුන් වහන්සේ දීලා තියෙන පණිවිඩයක් සෝ ධම්මං පස්සති. ධම්මා විනා නත්ති. ධර්මයේ මිසක් කිසි දෙයක් නැහැ. ධර්මයේ හැමතිස්සෙම බුදුන් වහන්සේ වචනේ කියනවා. ධම්මං පස්සති. ධර්මයේ දකින්න නැතුව යාට බෑ කියන බුදු කෙනෙක්වත් දකින්න. බුදුහාඳුරම කියනවා. ධර්මයේ නැතුව කිසි දෙයක් නැහැ මේකේ. සම්මාදිට්ඨියක්වත් එන්නේ නැහැ. ඉතින් අපිට එකම තැනින් අපි ලියා ගන්න ඕන මොකද්ද මේ ධර්ම කියන්නේ? ධර්මයේ කියලා මේ මාළුක දෙයක් නැහැ. ඔන්න ඔතනම තමයි ස්ථාන. ධර්මයේ කියලා මාළුක දෙයක් නැහැ. මේ අපිට මේ සියල්ලම අවබෝධ කරගන්න තියෙන අපේ මනසින් නම් මනස අවබෝධ කර ගැනීමයි ධර්මයේ තුල තියෙන්නේ. මනෝ පුබ්බංගම ධම්ම. ධර්මයෙන් මනසයි. එහෙම කිසි දෙයක් නෑ. එතකොට අපිට හොඳටම නිර්වුල් දැන් හිත තමයි එතකොට මනස කියන්නේ. එතකොට මනස මට තියෙනවා නම් මනසක් මට පුළුවන් නිවන් දකින්න. ඔන්න ඔතනට එනවා. දැන් මනසක් තියෙනවා නම් මනස
මනස මිදෙන. එයාට මනසක් අවශ්‍යයි නිවන් දකින්න. එයාට මනසක් තියෙනවා නම් එයා නිවන් දකින්න කොහොමද? ඒ මනස එයා අවබෝධ වෙනකොටම එයා නිවන තමයි හම්බෙන්නේ. එතකොට මුළු ලෝකෙම අවබෝධ කරගත්තා වෙනවා. තමන් ඉන්න තැන තමන්ගේ මේ මනස ඇතුලේ මොහොතක් තමන් දැක්කොත් ඒ ක්ෂණයක් හරිය දැක්කොත් එයාගේ මනස ඇදෙන ඇති මුළු ලෝකෙම තියෙන මනසේ. ඒ ලෝකෙම අවබෝධ කරා වෙනවා. අන්තරීක්ෂයේ මුළු මහා සක්වලම අවබෝධ කරපු කෙනෙක් වෙනවා. තමන් මේ මනස පොඩ්ඩක් අවබෝධ කරගත්තොත්. ඒක ඉතාම වටින තැනක් එතන. එතන තමයි වටින්නේ. එතකොට දැන් අම්මට තේරෙන්න ඕනේ. දැන් සිත අපි හැදෙන හැටි. අපි එතන තමයි අපි කිසිම වෙලාවක වෙන දෙයක් ගැන අපිට අදහසක් නැහැ. අපි ඒක නිසා එතනටම තමයි කතා කරන්නේ. يعني හැමෝටම තියෙන ප්‍රශ්නේ එතනට නෙමෙයි යන්නේ වටේ යනවා ගොඩක් අය ධර්මයේ කී ඒව අපිට අදාළ නැහැ. එකක්වත්. දැන් සිත කියන්නේ මේ මොහොතේ සිත තියෙන්නේ. ධර්මයේ තියෙන එතකොට මේ මොහොතේ මේ දැන්. එතකොට මේ දැන් මේ සිත මේ පේන එක සිතක්. එතකොට මේ ඇහෙන ශබ්දේ අර ගන්ටාරයක් නන්දේ යන එක සිත. ශබ්ද සිතක්. එතකොට මේ අපිට දැනෙන දැනීමයි සිත කියන්නේ. වෙන් කර දැනගැනීම විඥාන. අපිට දැනෙනවා. ඒ කියන්නේ අපිට ඇඟට දැන් හුලඟක් කවනකොට දැනෙනවා. ඒ දැනෙනවා ඒ උණුසුම සීතල දැනෙනවා. ඒක කාය ප්‍රසාද සිත. එතකොට අපිට මේ සද්දය ඇහෙනකොට අපිට සෝත විඥාන සිත දැනෙනවා. එතන කාය විඥාන සිත. එතකොට අපිට රූපේ පේනකොට අපිට පේන ආලෝක වර්ණ ඒ ආලෝකයට ප්‍රසාද වෙනවා අපිට චක්කු විඥාන සිත. අපිට සුවඳක් දැනෙනවා. හැම මොහොතෙම අපිට ඒ සුවඳ අපි හිතුවොත් තමයි අපිට ඒක සුවඳට අරමුණු කරපු ගමන් සුවඳ අපිට දැනෙන ගන්නවා. නැත්තම් අපිට ඒක අරමුණු කරන එක තමයි දැනෙන්නේ කොහොමද? එතකොට අපිට සුවඳක් එනවා ගහන විඥාන සිතක් විදිහට අපිට කන බොනකොට රස දැනෙනවා. ඒතර එතන අපිට නෑ කියලා අත්හරින්න බෑ. මොකද අපි කනකොටත් එහෙම සිතක් සකස් වෙනවා. එතකොට එතනත් ඇලෙනවා ගැටෙනවා. මේක හරි නෑ මේක හොඳයි. මේකේ ලුණු වැඩි මේක මෙහෙමයි කියන දැනීම ටික තියෙනවා. ජීව විඥාන සිතක් තියෙනවා. ප්‍රසාද මේ දැනෙන දැනීමයි මේ අපි ලෝකයක් හැදිලා තියෙන දැන් ওই විදිහට. අවින් පිට ලෝකයක් නෑ. ඉස්සෙල්ලා එතනට එන්න ඕනේ. ඊට අමතරව මේ සේරම අපේ මනසින් එන අරමුණුත් තියෙනවා. මනසේ අතීතයක් පරණේව එනවා කිකේව හිතෙනවා. ඒකට එතනත් අපිට අරමුණු පේනවා. සිතක් සකස් වෙනවා පේනවා. ඒතකොට මනෝ විඥාන සිත පේනවා. දැන් මේ සිත් 6ක් පේනවා. ඒතකොට විඥාන 6ක් පේනවා අපිට. ඒතකොට මේවා තමයි සලආයතන. සලආයතන කියන්නේ ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. සලආයතන කියන අසත් රූපයක්. ඒ කියන්නේ මේ පේන බවට ඇස කියන්නේ. දැන් එතකොට දැන් ඔතන අපි එකකට ගත්තාම අපිට මේක ගලප ගන්න ලේසි. නැත්තම් අපි 6 කතා කරලා කාලේ ගොඩක් ගත කරන්න වෙනවා එකම තැනට. හැබැයි 6ම කතා කරන ධර්මයේ තුල තියෙනවා. හැම සූත්‍රයකම අපි දකිනවා බුදුන් වහන්සේ 6ම කියනවා. 6ම කියන දැන් චක්කු කියලා බුදුන් වහන්සේ රූපේ පරජානාති රූපේ ගැන කතා කරනකොට කෙලින්ම වේදනාව ගැන කතා කරනවා. බුදුන් වහන්සේ එතනින් නවතින්නේ නැහැ. ආයතන ගැනම කතා කරනවා. අනිත් ආයතන ගැනත් කතා කරනවා. දැන් මේ සිත සකස් වෙන එක තැනටම අපි ආවොත් අපිට ලේසියම පේන දෙක තමයි අපේ ඇහැ. හොඳටම අපිට හැම මොහොතෙම වැඩ කරන දෙයක් ඇහැ නැත්නම් අපිට ඇහැ මූලික තනක් විදිහටම පේන්න ගන්න ප්‍රකටයි. එතකොට ආලෝකයක් නැත්නම් අපි ඉන්නේ කළුවරේ. එතකොට ආලෝකයක් නැතුව අපිට පේන්නේ නැහැ කිසි දෙයක්. එතකොට ආලෝකයේ තියෙන අපේ ඇඟ ඇතුලේ නෑනේ. ආලෝකයේ තියෙන එළිය. එහෙමනම් මේ සිත ඇතුළට එළියට සම්බන්ධයක් තියෙනවා මේ සිතේ. කාටවත් නෑ කියන්න බෑ. සිත හට ගන්න නම් එළිය ආලෝකයක් තියෙනවා. එතකොට අන්න එතනින් තමයි මේ සිත ඇතුලෙන් එළියට ගැලවෙන්න පටන් ගන්නේ. මේක ශරීරය ඇතුලෙන් එළියට මේ හට ගන්න සිතක් බවට පත් වෙන්නේ. දැන් ආලෝකයක් නැත්තම් මෙතන සිත නැත්තම් එතන එළිය නැත්තම් සිතක් නැහැ කොහෙවත්. සද්දයක් නැත්තම් ඒ සිතක් නැහැ. එතකොට මේ සම්පූර්ණ අපි කතා කරන දේ අපිට පේන දෙපැත්තක්. අර බුදුහාමුදුරුවෝ අජ්ජත් බහිද්දා කියන එක පේනවා. පේන ගන්නවා. එතකොට සිත හටගන්නේ එළිය භාගයක් තියෙන සම්පූර්ණයෙන්. එතකොට එන්නේ නැහැ එතනින් ඒ අවබෝධය එනවා. දැන් මේ එතකොටම තේරෙනවා
දැන් ඒක අපිට පුළුවන් ප්‍රායෝගිකව බලන්න. S2 ඇරියාම මෙහෙම S2 වැහුවාමත් ඒක තියෙනවා හිතේ. එතකොට අපිට තේරෙනවා එළියමයි පේන්නේ. එළියම තමයි මේ හිත කියන්නේ. එතන මේ හොඳට මේක පේනවා. ආය වාහන කොටත් තේරෙනවා. ඒක එන ඇතුළේනුත් සඳහන් වෙනවා. එළියයි මේ යන්නේ කියන්නේ. එළියයි තියෙන්නේ කියන එක තේරෙනවා. නැතු එළියෙන් මෙහෙන් ඇතුළෙන් එළියට ගිහිල්ලා නැහැ හිත. එහෙන් තමයි එතකොට තේරෙනවා හිත තියෙන්නේ. එතකොට එතනින් අපිට පේනවා ආලෝකයක් බුදුන් වහන්සේ උපමාවක් ගන්නවා. දැන් උපමා වලින් තමයි මේ ධර්මයේ පෙන්වන්නේ. මොකද මේ සිත බොරුවක් බව සිතට අවබෝධ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නෝනේ. ඕකනේ බුදුන් වහන්සේට තියෙන ගැටලුවක්. මිනිසුන්ට මේක තේරුම් ගන්න බැහැ කියලා හිතන්නේ හේතු. දැන් සිත බොරුවක්. ඇත්තටම සිත මායාවක් බොරුවක්. ඔක බොරුවක් තමයි තියෙන්නේ. අපිට දැන් ඔක බොරුවක් කිව්වට හරියන්නේ නැහනේ. අපිට ඇත්ත වෙලානේ. ඒතකොට බුදුන් වහන්සේට සිද්ධ වෙලා තියෙනවා මේ ඇත්ත උණු එක බොරුව කියලා පෙන්වන්න ප්‍රත්‍යක්ෂ කරගන්න. ඇත්ත මේ මිනිස්යාට මේක දකින්න ඕනේ. ඒතකොට තමයි එයා නිවන් දකින්නේ. එතකන් නිවන් දකින්නේ නැහැ. දැක්කොත් මේක බොරුවක්මයි කියන එක යට අවබෝධ වුණු දවසට තමයි නිවන් දැක්ක කියන්නේ. එතකන් එයා ආර්ය භූමියට එන්නෙත් නැහැ. ඇත්තටම මේ මෙතනට තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. මෙන්න මේක එක්ක සුතවත් ආහාර භාවයෙන්, ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කළා, එක්ක අහලා, එක්ක සිතලා කොහොම හරි යාට ඉන්නේ ඔනොතනින්ම. ඒ කියන්නේ යාට මේක මේ වෙන දෙයකින් එන්නේ මේ අවබෝධ ඥාණයෙන් යාට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එතකොට ලුණු කාපු කෙනා වෙන්න ඕනේ. එතකොට එයා දන්නවා මේ ලුණුම තමයි. ලුණු කියන්නේ මේකම තමයි කියලා. එතකොට ඒකම තමයි මේක බොරුවක් කියලා. දැන් සිත බොරුවක් කියන එක සිත අවබෝධ කරගන්න කිසිම වෙලාවක කැමති වෙන්නේ නැහැ. පළවෙනි එක තමන් කැමතිද තමන්ව මරා ගන්න. අන්න ඒක අපි ඉස්සෙල්ලාම එතන දැනගෙන ඉන්න ඕනේ. මේ මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොට එතනින් තමයි අපිට මේක මේ නූලේ පොට අහුවෙන්නේ. නූල් බෝලේ පොට අල්ලගන්න නැතුව නූල් බෝලේ කවදාවත් ලියන්න බෑ. වටේ කොච්චර කරකෝ හිටියත් මේ නූල් බෝලේ ලිහෙන්නේ නැහැ. එහෙනම් පොට අල්ලගන්න ඕනේ. පොට තමයි මේ සිත. හැබැයි මේ සිත බොරුවක් කියන එක. මේ බොරු අවබෝධ කරගත්තොත් අපි මේ සසර දුකින් මිදෙනවා කියන මෙන්න මේ පොට අල්ල ගන්න ඕනේ කමක් තියෙනවා. නූල් බෝලේ පොට අල්ල ගන්නම ඕනේ. එතකොට ඔතන තමයි පොට තියෙන්නේ. එතන තමයි ධර්මයේ. ධර්මයේ කියන්නේ මේ ඇත්තටම මේ ධර්මය අවබෝධ කරපු නිසායි බුද්ධ කියන්නේ. බුද්ධ අවබෝධ දෙකම එකයි. එතකොට අවබෝධ ඥානය තමයි බුද්ධ කියන්නේ. බුද්ධ අවබෝධ බුද්ධ. ඒතර අවබෝධ ඥානය තමයි බුද්ධ කියන්නේ. ඒක බුද්ධ කියලා වෙනම පුජ්‍යලයක් නැහැ. බුද්ධ කියලා වෙනම පුජ්‍යලයක් නැහැ. අවුරුදු 400ක් යනකම් බුදු පිළිමයක්වත් රූපයක්වත් මේ බුදුන් වහන්සේම පනවලත් නැහැ, කරලත් නැහැ, හදලත් නැහැ. මේ ඒකෙමුත් තේරෙනවා ධර්මය කියන්නේ මේ ධර්මයේ කියන්නේ ඒක බුද්ධ කියන්නේ. එතකොට මේ බුද්ධ අවබෝධය මෙන්න මේක සිත බොරුව කියලා අවබෝධ කර ගැනීමයි බුද්ධ කියන්නේ. මේ බුද්ධක්ෂණය කියලා අපි ඒකට කියන සිත ඒ ක්ෂණය දකින්න එකට. දැන් දැන් අම්මාට දැන් බුදුන් වහන්සේ දෙන උපමාව තමයි මෙන්න මේ සිතට ගන්න මූලික තැනට ආලෝකයට දැන් උදාහරණයක් ගන්න උදාහරණ ගසක් තියෙනවා. ගසට දැන් ආලෝකය වැටෙනවා. වැටුනහම ගසේ හේවණල්ල පොළොවට වැටෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා එළිය යමක් තේද අර ආලෝකයේ එකට වැටිලා ඒ සෙවණැල්ලේ ඇහැට එන්නේ. ඇහැ තනිකර ප්‍රතිබිම්බයක් කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක. ඕක තමයි මේ කායानुපස්සනාව වඩනකොට හොඳටම පෙන්වන්නේ ඕක තමයි. බෙදලා පෙන්වන්නේ. ඔය උපමාව බුදුන් වහන්සේ ගන්නෙ මේ ප්‍රසාදේ සඳහා. තීනං සංගති පස්සෝ කියන තැනට සිත එන්නේ එතනට. ඒ කියන්නේ සිත හැදෙන තැනට මනෝවිඤ්ඤාණයට එන්න කලින් මෙන්න මෙතන තියෙන කතාව අඳුන ගන්න ඕනේ. මේ ආයතන දෙක මොකක්ද කියන එක. දැන් චක්කු විඤ්ඤාණය වෙනයි මනෝවිඤ්ඤාණය වෙනයි. මනෝවිඤ්ඤාණයෙන් තමයි හැබැයි මේ එනේ හැම එකම අඳුරගන්නේ. ඒ කිංසුක සෝම සූත්‍රයේ බුදුන් වහන්සේම පෙන්නනවා දොරටුපාලයා කියලා එක්කෙනෙක් මැද්දෙන් තියලා පණිවිඩය අරන් එන දෙන්නෙක් එනවා කියලා. ඒතකොට මේ නගරේ තියනවා කියන දොරටු 6ක්. ඒ අසකන දිවනාසය. එතකොට මේවෙන් පණිවිඩය අරන් එනවා ඇතුළට. එතකොට ඇතුළට එනකොට ඇතුළේ ඉන්න දැන් මනෝවිඤ්ඤාණය දැන් දොරටු 5යි. මනෝවිඤ්ඤාණයෙන් එන කෙනා දැන් මේ ඇතුළේ ඉන්න තීරණ ගන්න කෙනා මේ දොරටුවෙන් අරන් එන පණිවිඩකරුවා. දැන් මේ නගරේ දොරටු 6යි.
මැද ඉන්නවා එතකොට මේ නගරපාලකයා. නගරපාලකයා කියන්නේ මේ මනස මේ උපමාවක් කියන්නේ. එතකොට මේ එන පණිවිඩය වැරදි පණිවිඩයක් කියන හැමතිස්සෙම මෙයා ගේන්නේ. දොරටු පාලකයා. අගේ හරහා මේ එන පණිවිඩේ. එතකොට මේක පෙන්නන්නේ බුදුන් වහන්සේ ওই කිංසුක සූත්‍රයේ ඒක පෙන්නන්නේ මේ එළියෙන් එන්නේ ඒක නෙමෙයි ඇතුළට ගේන්නේ කියන එක. මේ ඇහැ කැමරාවක් උපමාවක් ගත්තොත් ඇහැ ගන්න ෆොටෝ එකක්. දැන් බුදුහාමුදුරන් කාලේ කැමරාව තිබුණේ නැති නිසා බුදුහාමුදුර ප්‍රතිබිම්බයක් කියනවා. අර එවනැල්ල කියනවා. නමුත් දැන් ඉන්න අයට ඊට වැඩිය අපිට විද්‍යුත් ඒවා ගොඩාක් තියෙනවා ටීවී වල වුණත් තියෙන ප්‍රතිබිම්බයක් තමයි. නමුත් අපි දැන් ගමු මේක දැන් කණ්ණාඩියකට එන්නේ ප්‍රතිබිම්බයක්. ඔය ඔක්කොම උපමා හරි. එකම තමයි මේ තියෙන්නේ. කණ්ණාඩියේ නැහැනේ කණ්ණාඩියේ නැහැනේ සත්තු. දැන් අපි කණ්ණාඩියක් ගත්තොත් මොනවද හිතන්නේ? කණ්ණාඩියක් ගත්තොත් අපි දන්නවා මේ කණ්ණාඩියේ මේ කණ්ණාඩියක් නේ. කණ්ණාඩිය ගත්තොත් අපි දන්නවා මේ කණ්ණාඩියේ මේකේ හටගන්නේ නෑනේ ගස් සත්තු මිනිස්සු. දැන් මේ ඇහැ කියන්නේ කණ්ණාඩියක්. කණ්ණාඩියක් ඇහැ කියන්නේ. එතකොට ඇහැ කියන්නේ කැමරාවක්. එහෙම නැත්තම්. ඒක කොහොම ගත්තත් ඒකේ තියෙන පින්තූරයක්. එතකොට මේ පින්තූරයක් එළියේව නැහැ. ඒක කතාවක් එතකොට. එතකොට මේ ප්‍රසාදවත් වෙන්නේ දැන් ආලෝකයට මෙහෙම ඇල්ලුවාම මේක දිලිසෙනවා. එතකොට මේ ඇහැ මේ වගේ මේකක් මෙහෙම ප්‍රසාදයේ දිලිසෙනවා. එතකොට අපි දන්නේ මේකේ ඇතුළේව විතරයි. අපිට කවදාවත් එළියව හම්බ වෙන්නේ නැහැ. ඇත්ත කතාව. අපි දන්නේ මේ ඇහෙන් එළියව. දැන් ඇහැ ගොඩක් වෙලාවට අර අපි ගිය පාරක් කිව්වා ඇහැ අර දුලිත් මගේ ડોක්ටර්ට පෙන්නනවා ඇහැ කාච ලොකුයි කියලා කිව්වා අනිත් ඇටට ලොකුට පෙන්නනවා. මෙන්න මේ වගේ අපි දන්නේ අපේ මේ ලෝකේ ජනගහනේ ඉන්නවා නම් කෝටි 800ක් කෝටි 800ම දන්නේ Tamange ඇහැ ගැන විතරයි. ඇහි එක එක්කෙනා හිතාගෙන ඉන්නවා අනිත් ඇයටත් ඒ කියන්නේ ඒ විදිහටම අර දානවා. දැන් පොඩි කාලේ ඉඳන්ම දැන් මගේ මේ ඇහැට එන ආලෝකයට දානවනේ නමක් එළිය හැඩතලයට. මගේ හැඩතලයට දානවා දැන් අම්මා කියලා. එතකොට එහා පැත්තේ ඉන්න එක්කෙනාගේ ඇහැ මගේ ඇහැ නෙමෙයි. නමුත් එයාටත් දානවා ඒ හැඩතලෙම එනකොට නමක්. එතකොට එයා හිතා ගන්නවා ඒකයි කියලා. මමත් හිතාගන්නේ දැන් රතු පාට කියලා ඕනම පාටකට දැම්මොත් පොඩි කාලේ ඉඳන් ඔය දරුවා කියන රතුයි කියලා. අයි ඒ දරුවට උගන්වන්නේ මේ පාටනේ. දැන් කවුරු හරි පොඩි කාලේ ඉඳන් ඉගෙනුවොත් පාට ටික මාරු කරලා ළමයෙකුට ඒ ළමයා ලොකු වෙනකොට පාට ටික මාරු කරලා තමයි කියන්නේ. අත ඒ ළමයා හිතන් ඉන්නේ අර විදිහට. දැන් අපි මේ හිතන් ඉන්න ලෝකයක් මිසක් චිත්තේන නියත ලෝකෙ මිසක් එළියේ තියෙන දේ නෙමෙයි. බුදුන් වහන්සේ පෙන්නන මේ උපමාව ගත්තාම ඊටාම මේක හරි ප්‍රබල උපමාවක්. දැන් ආලෝකයේ ගහට වැටිලා ගසත් දැන් සෙවණැල්ල පොළොවට වැටෙන්නේ සෙවණැල්ල තමයි කියන මිනිස්සු දන්නේ. මිනිස්සු එළියව දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කවදාවත් බලන්නත් බෑ. දැන් අපි හිතමු දැන් ඔන්න එහෙම කියන්නේ කොහෙද කවුරු හරි ප්‍රශ්නයක් අහයි. එහෙම කියන්නේ කොහෙද? දැන් ඔය තියෙන්නේ අල්ලන්න පුළුවන්නේ. ඔය තියෙන්නේ ඔය අල්ලන්න පුළුවන්නේ. ඔය නෑ කියන්නේ කොහොමද? ඔය අහු වෙනවනේ. ඔය පේන්නේ, ඔය ඇහෙන්නේ, ඔය තියෙන්නේ කියලා. අත්තටම දැන් ඔන්න බලමුකෝ අපි අතට ඇල්ලුවොත් අහු වෙන තද ගතියක් නේ. අත දන්නේ නෑනේ මේක මේසයක් කියලා. ඇහැට පේන්නේ මෙතන කළු පාට වර්ණයක් නේ. මේසය කියන කතාවක් නෑනේ මේකේ වර්ණෙට. ඇහැ දන්නේ වර්ණය විතරයි. අත දන්නේ තද ගතිය විතරයි. තට්ටු කරොත් දැන් කන දන්නේ සද්ද විතරයි. ඇත්තටම මේසයක් කොහෙද තියෙන්නේ? ඇහැ දන්නේත් නැත්තම්. කන දන්නේත් නැත්තම්. මේ අල්ලන අත දන්නේත් නැත්තම්. කිසි දෙයක් කිසි කෙනෙක් දන්නේ නැහැ. අපි හිතින් හිතාගෙන ඉන්නවා අර අපිට අර දීපු නම අර අවිද්‍යාපච්ච සංඛාර දීපු සිත්විල නම ඒ සම්මුති නාමය එකතු කරලා තියාගෙන ඉන්නවා රූප වලට. අපි එකතු කරලා හදාගෙන ඉන්නවා හැම එකටම එහෙම දාගෙන. ඊට පස්සේ 5000 කොළ තියෙනවා 1000 කොළ තියෙනවා රත්තරන් කියලා જાතියක් තියෙනවා. ඒව වටින්නෙම කළු ගල් වටින්නේ නැහැ. යකට කියලා જાතියක් තියෙනවා. දැන් මේවා කවුද කියන්නේ? ඉතින් ඒව එළියේ එහෙමව නැහැනේ. එළිය දැන් මේ මෙතන තියෙන ඒවා බලමු. මෙතන තියෙන මේසෙද පොද්ද මේ අද ඔක්කොම ගිනි කුරක් ගැහුවොත් මේ ගිනි ගත්තොත් ඔක්කොම ගිනි ගන්නවා. එළියේ තියෙන ඔක්කොම එක જાතිය ඒවානේ ගිනි ගන්න ඒවා. ඉතින් ඒ කියන්නේ ලෝක විනාශ ගැන කියන්නේ මේ ඍතුවේ ගිනි හරන් යනවා කියලා සම්පූර්ණ නැති වෙනවා කියලා මුකුත් නැති වෙලා යන මිනිස්සුත් ගිනි අරගෙන මුකුත් නැති වෙනවා කියලා කියන්නේ. ඒත් එළියේ එහෙම ඒවා නැහැනේ ඔක්කොම ගිනි ගන්න එක જાතිය කියවනේ තියෙන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ අර එක තැනකද එක අවස්ථාවකට මේ ධර්මයේ ගන්නවා එක ටික ටික ගැඹුරට යනවා හතර මහා භූත කියලා. හතර මහා භූත කිව්වා ඔන්න එළියේ තියෙන හතර මහා භූත එක නමයි.
අපි කියනවා මේවා තියෙනවා කියලා. අපි කියනවා දැන් මෙතන මොන හරි ලී වලින් හදපු පුටුවක් තියෙනවා. ඒක කවුරු හරි දැන් ගලවලා කඩලා වෙන විදිහකට මේසේ වගේ තිබ්බහම අපි කියනවා ඒ හැඩතලයේ තමයි ඇහැට එන්නේ. ඇහැට හැඩතලය ආවම කියනවා ඒක මේසේ. ආයේ හැඩතලය වෙනස් කරලා බංකුවක් විදිහට අර ඒ හිතේ තියෙන හැඩතලය අතන හැදුනහම අපි කියනවා ඒක බංකුව කියලා. ඒක කියන්නේ ඇතුලෙන් මිසක් එළියෙන් නෙමෙයි. දැන් මේක අවබෝධ වුණාම මේ කෙනාට අවබෝධය ඇති වෙනවා හිතේනේ ලෝකෙ තියෙන්නේ එතකොට. එළියේ නෙමෙයි. ඔන්න ඕක අපි ඇත්තටම දකින්න ඕනේ. ඒක අපි ජීවිතේ ඇත්තක් වෙන්න ඕනේ ඒක. අපි දැන් එළියේ තියනවා කියලානේ අපි හිතන්නේ. ඕකට දැන් පළවෙනි රැවටීම. අපි දැන් මේ ධර්මයේ ගවේෂණය කරනවා නම් ධර්මය අවබෝධ කරගන්නවා නම් එකින් එක ලියා ගන්න ඕනේ. එහෙනම් එකක් දැන් ලිහිලා තියෙනෝනේ යාට ඕක අවබෝධ වෙනකොට. ධර්මයේ එතකොට එක කාරණාවක් යාකට අවබෝධ වෙනවා. ඒක තමයි එළියේ නෙමෙයි මේවා තියෙනවා කියන එක වැරදි. හිතේ දෙන්නේ. දැන් එතකොට එහෙනම් එළියේ තියෙන ඒවා එහෙම වටිනවා කියලා මිනිස්සු හදාගත්ත එකක් නම් එළියේ මොන හරි රත්තරන් බඩු කෑල්ලක් හරි මොන හරි කැඩුනා කියලා ඒකට අඬන්න බෑ. දුක හිතෙන ඉදියක් නැහැ. මොකද හිතේ තමයි අගේ තියෙන්නේ. එතකොට එයා අඬන්නේ එළියේ තියෙන රත්තරන් බඩු කෑල්ල නැති වුණාට නෙමෙයි එයාගේ හිතේ තියෙන අර වටිනාකම නැති වුණා කිය. ඒතර දැන් ප්‍රශ්නේ තියෙන අර එළියේ තියෙන දේවල් වල නෙමෙයි. හිතේ. අර ඕකම තමයි දරුවට එන්නේ. දැන් ඔකේ භයානක තැන තියෙන්නේ වටිනාකම වැඩි ඒවා එනකොට. දැන් අපි ওই පොඩි ඔය බංකුවක් ගැන කතා කරාට එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි රත්තරන් ගැන කියනකොට තව ටිකක් දැනෙනවා. හැබැයි ඊට වැඩිය දැනෙනවා දරුවා ගැන කියනකොට. නේ දරුවා කියන කෙනෙක් එළියේ ඉන්නවා. කොහොමද නැහැ කියන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැති වෙනවා. එහෙම දෙයක් නැති වෙනවා. මේ ලෝකෙන් මිදෙන පාරනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ. දැන් ලෝකෙන් මිදුනොත් දුක නැති වෙනවා. අර උරග සූත්‍රයේ කියනවානේ තාත්තයි පුතයි යනවා කුඹරට ගොවිතැන් කරන්න සර්පෙක් කාලා පුතා මැරෙනවා. ළඟින් යන මිනිහෙක් ගියදී පණිවිඩයක් කරනවා ගිනි පෙට්ටියක් එක කෑම එකක් නෝනට කියන්න අරගෙන දොර වහලා එන්නේ කියලා නේද? ඉතින් එනවා හාවහමරය දර ටිකක් දාලා ගොඩ ගහලා තියෙනවා. නෝනට කියනවා ඔක පත්තු කරන්න කියලා දරුවා හැම පත්තු කළා දෙන්නත් එක්ක යනවා. අඬන්නේ මොකුත් නැහැ. ඉතින් ඒ අවබෝධයටපත් වුණ කෙනෙකුට විතරයි ඕක කරන්න පුළුවන්. අවබෝධයටපත් වුණාට ඊට පස්සේ අර එතන කියන සක්‍රදේවේන්ද්‍රයා මෙහෙම අහනවා කියලා අයිය අඬන්නේ නැති කියලා. ඒ කතාවේ ඒ සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ හැමතිස්සෙම මේ සුද්ධ හිත. අභ්‍යන්තරයෙන් තමයි හැමතිස්සෙම දේව මාර දෙකම හිත තියෙන්නේ. හිතින්ම සක්‍රදේවේන්ද්‍ර කියලා කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ඒක අම්මේ තමන්ගේ හිතින් තමයි මේ ප්‍රශ්න හැම එකම අහන්නේ. මේ අපි දැන් ධර්මයේ අපිට ඕන නම් රස විඳින්න ඔය කතාවක් කියවන විදිහට ඔය මාරේකුත් හදාගෙන හක්‍රදේවේන්ද්‍රේකුත් හදාගෙන 아무තු විදිහට කතාවක් හදාගත්තා ඒක. නමුත් අපිට ධර්මයේනේ ඕනි. මොකද මේකෙන් දෙන පණිවිඩය කියලානේ බලන්න ඕනි. අපිට මේක ඔක්කොම හොඳට ගැලපුවම කවදා හරි ඒතන්ට කෙනෙක් ආවම තමයි තේරෙන්නේ මේ හිතම තමයි සක්‍රයා ඉන්නේ. හිතම තමයි දෙයියෝ ඉන්නේ. බුදුහාමුදුරුවෝ බඹයක් පමණ වූ ශරීරය තුලින් තමයි ගයාවේ බෝධි මූලයේදී බුද්ධත්වයට ලබන්නේ. එතකොට මේ බුදුන් වහන්සේ කොහෙවත් ගිහිලා ලෝකයක් අල්ලලා එහෙම මාරේක් මරලවත් එහෙම දෙයක් නැහැ. බුදුන් වහන්සේ හිත ඇතුලේ තමයි තුන් භූමියම පනවන්නේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. මේ බඹයක් පමණ වූ ශරීරය තමයි එහෙනම් ඔය කියන ඔක්කොම ඉන්නේ. ඔය කියන සක්‍රයයි මාරයයි සේරම වෙන කොහෙවත් නැහැ. මේ ධර්මය අවබෝධ වුණාම මේ එළියේ කවුරුවත් හොයන්න දඟලන්නේ නැහැ කවුරු. මේ ධර්මය අවබෝධ වුණු කෙනාට එළියේ මුකුත් නැහැ. හිතේ තියෙන. දැන් ඔය ඔක්කොම තියෙන්නේ දැන් අර කියපු කතාවෙත් හිතේනේ. කෝප්ප තියෙන්නේ, බංකු තියෙන්නේ. ඔය වගේම තමයි ඉර තියෙන්නේ හිතේ. හඳ තියෙන්නේ හිතේ. දිව්‍ය ලෝකේ තියෙන්නේ හිතේ. මාරයා ඉන්නේ හිතේ. සක්‍රයා ඉන්නේ හිතේ. දරුවා ඉන්නේ හිතේ. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ රූපෙ දිහා කණ්ණාඩියෙන් බලලා ඒක තමන්ට පේන්නේ මේ S2 ගලවලා මෙහෙම බලන්න බෑනේ. තමන් බලන්නේ කණ්ණාඩිය දිහා. කවදාවත් තමන්ගේ රූපේ බලන්න පුළුවන් ද S2 ගලවලා මෙහෙම. තමන්ගේ රූපය කියලා හිතා ගන්නවා බාහිරේ කණ්ණාඩිය දකින හැඩතලයකට. ඒකවත් තමන්ට නැහැ. ඒකත් බොරුවක්. මේ මේසෙත් බොරුවක් නා. ඒකත් හිතේ නා. අර ගසයි ආලෝකයේ මේ කතාව හොඳට අම්මේ ගලප ගන්න ඕනේ. මේකද මේතනින් එහා ධර්මයේ ඊටත් වැඩි ගැඹුරු තැනක තමයි යන්නේ. නමුත් අපි කියන්නේත් ඒකයි අර ටිකෙන් ටික ගැඹුරෙන් ගැඹුරට මේ ධහම ගිලා බසිනවා කියලා. මොකද ඔක්කොම අවබෝධ වෙන්න ගන්නවා. එකක් නෙමෙයි. දැන් එකක් තමයි මේක තමයි හැබැයි පළවෙනි එක.
මේකේ අවබෝධ නැතුව අනිත්‍යව කතා කරාට යන්න බැරි ප්‍රශ්නයක් හැමෝටම තියෙනවා. හැමෝම උඩින් පල්ලෙන් අත ගාගෙන ගිහිල්ලා අන්තිමටම එයාලට නිවන හම්බ වෙන්නේ නැහැ. ඔය උඩින් පල්ලෙන් කට්ටි පැන ගියාට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මේක සත්‍ය. සත්‍ය නම් සත්‍ය. කොච්චර තිත්ත හරි මොන හරුණත් ඇත්ත එකමයි. ඇත්ත ගොඩක් නෑ ඇත්ත එකයි තියෙන්නේ. ඒ ඇත්ත පළවෙනි එකේ ඉඳන්ම හරියට දැනගත්තොත් අර මුල හොඳ නම් අර ඉතුරු ටිකත් හොඳයි වගේ තමයි. ඒ ගමන හොඳයි. ඒ ගමන ශක්තිමත්. දැන් මෙතනම තමයි හැම ආයතනයක්ම ප්‍රසාදය වුණත් මේකමයි කනේ ප්‍රසාදයක් මෙතනමයි තියෙන්නේ. මේ අපි හදාගන්න එක තමයි මේ ඒකයි කියන්නේ අර පළවෙනි වචනෙටම කියන්නේ ඒකයි. පේනවා නෙමෙයි හිතනවා. නම් මේසයක් කියලා හිතනවා. තියෙන්නේ ලී ටිකක්. තියෙන්නේ අර අතරම මේවා ගිනි ගන්න මේ ඔක්කොම එකයි. දැන් මේකත් ගිනි ගන්නවා නම් මේකත් ගිනි ගන්නවා. ගිනි ගත්තාම දෙකම නැත්තම් මේස කොහෙද? අත කීවත් නැත්තම් ඇහැ කියන්නේත් නැත්තම් ඇහැ කියන්නේ පාටක් නං අත කියන්නේත් අද ගතියක් නං කන කියන්නේ සද්දයක් නං කවුද මේස කිව්වේ? දැන් අර සුද්දෙක් හරි ආවිලා හොතේ මේස කියන්නේත් නැහැ. තවත් පැත්තකින් බැලුවා. එයා කියන්නේ ටේබල් කියලා. දැන් චීනෙක් හරි මොකක් කරේ ආව චාන්චුංගල් තව එකක් කියයි. නෝ දෙමළෙන් ආව තව එකක් කියයි. දැන් ලෝකේ කෝටි 100කට වැඩි කෝටි විශාල ගාණක් ඉන්නවා චීන ජනගහන. ඉතින් ඒගොල්ලෝ චුන් ගා ඉන්නවා. ඉතින් එතකොට දෙමළ ඉන්දියාවෙත් ඉන්න කෝටි 120කට ඒගොල්ලෝ කී ඉන්නවා. මේ ඇමරිකාවේ වගේ යුරෝපේ රටවල ඉංග්‍රීසි භාෂාවෙන් ඒක શબ્ද වෙනයිනේ. ඒතර මේ මිනිස්සුනේ මේවා හදාගෙන තියෙන්නේ. සිතුවිලිනේ. ඒතර අපි මේ ඉන්නේ මේ එලියක් එක්ක නෙමෙයි යත්ත කතාව. අපි හිතේ දැන් අපි එළිය සාධක කරගෙන හිතින් ජීවත් වෙන අය. එළියේ දැන් දරුවා අල්ලගෙන ඉන්නෙත් ඕක. ඔක දැන් භයානකම තියෙන දරුවා වගේ කෙනෙක් ගන්න ඕනේ. අපිට මිදෙන්න බැරි මේ මේසෙන් නෙමෙයි දරුවාගේ. අපිට තියෙන්නේ මේ ඇත්තටම අපිට මේ දැන් මේකේ වටිනාකම වැඩි වෙන එකක් ආවම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රත්තරන් කියලා කිව්වහම. ඒතර අපිට ඒක දරා ගන්න හරි අමාරුයි. ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒක දීලා තියෙන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. ඇයි හිතට මේ වටිනාකම ආවේ? ඔන්න ඔතනින් තමයි ඊට පස්සේ ඉතුරු ටිකට යන්න ඕනේ. ඇයි හිතට මේක ආවේ? ඇයි මේ මෙච්චර මේකක් මේ ඇත්තටම එළිය දැන් එහෙමනම් මේ මේසෙ කැඩුනට දැන් ඔයා අඬන්නේ ඒකට හේතුව අනේ මේසෙ තියෙන්නේ මේක නේ මේසයක් කරන්න කියන එක නේ හිතන්න ඒකනේ මට දුකේ ඇත්තටම දුකෙන්නේ ඒකනේ එළිය මේසයක් හදාගත්ත එකනේ අපි තුමු කෙනෙක් ඉපදිනවා දැන් පුංචි දරුවට තියෙන ප්‍රශ්නේ තමයි පුංචි දරුවා ඒව දන්නේ රත්තරන් කියලා දේවල් දන්නේ නැහැ කවුරු බෝලයක් වගේ එකත් පොළේ ගහයි මැණික් කියලා දන්නේ ඒකත් පොළේ ගහයි ඉතින් එයාට ඒක සෙල්ලම් බඩුවක් විතරයි එයා දන්නේ නැහැ දැන් පුංචි දරුවෙක් පොඩි දරුවෙක් ඒවා දන්නේ නැහැ මේසේ මොකද්ද අඳ මොකද්ද ආරක මොකද්ද මේක මොකද්ද ඒ දරුවගේ එහෙම ලෝකයක් නැහැ ඇත්ත කතාව. එයා සමනැල්ලුත් අල්ලනවා. එයා හරි සරලයි. එයා හරි හොඳයි කියලා අපිට හිතන ප්‍රභාස්වර සිත. දැන් රහතන් වහන්සේට ඔතන ඔය හිතමනේ ඉන්නේ. එතකොට මේ මේසේ කියන සිතුවිල්ල මිදිලානේ ඔක වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි කරන්නේ අපි මේ ඇතුළට දාගත්ත සංඥා ටික අන්ත මේස පුරුරේ නැති කරන එක. නිවන් දකින්න කියලා කරන්නේ. එතකොට අපිට දුක ගැන හැලා තියෙන මෙච්චර කාලයක් අපිම හදාගත්තේ ඒවා. බලනකොට දුක හදාගෙන තියෙන මම්මයි. දැන් මම දුක් වෙනවා නම් මොකකට හරි වර්ධිකාරෝ මම්මයි. රහතන් වහන්සේ අතහරින්නේ තමන්ගේ හිත. එළිය එකක් නෙමෙයි. නෑ එළිය එකක් නෙමෙයි. දැන් මේ එළියේ දැන් කතාවක් නෙමෙයි. මේක ඊගාවට එනවා ඇතුළේ කතාවට. හිත අතහරින්න කොහොමද? කෙන්තන්ට. දැන් එයා අතහරින්න ඕනේ එළියේ තියෙන එකක් නෙමෙයිනේ. දැන් අතහරින්න ඕනේ ඇතුළේ තියෙන හිත. මේසේ තියෙන හිතේ. දැන් හිත අතහරින්නයි ඕනේ. අන්න එනවා දැන් රූපයාන්තයෙන් නෙමෙයි නාමයාන්තයට. අන්න අන්ත දෙක පේනවා. දැන් මේ රූපයාන්තේ පේනවා නාමයාන්තේ පේනවා. දැන් ඔතනට එනකොට තමයි දැන් මේකේ හැදුන හැටි බලන්න ඕනි මේක හිත ඇතුලෙන් ගලවන්න. මේසේ හැදුන හැටි බලන්නම ඕනි. අන්න ස්කන්ධ ටික ඕන වෙනවා. අන්න ස්කන්ධ මේක ස්කන්ධයෙන් හැදෙන්නේ. උපාදාන ස්කන්ධයෙන් හැදෙන්නේ මේසේ. උපාදාන ස්කන්ධ කියන්නේ එළිය එකක් නෙමෙයි. ස්කන්ධ උපාදානයේ සිටේ තියෙන්නේ. ඒකයි උපාදාය රූපයක් අපි හැමදෙස්සෙන් පරිහරණය කරන්නේ එළියේ තියෙන රූපයක් නෙමෙයි.
ඒකයි අපි බුදුන් වදින්නේ එළියේ තියෙන මැටි රූපයකට නෙමෙයි. අපි බුදුන් වදින්නේ අපේ හිතේ ඉන්න බුදුන්ට. ඒ කියන්නේ අපේ හිතේ තියෙන බුදු පිළිමයක් හදාගෙන අපේ හිතේ තියෙන මේ රූපයක්. අපි ඒකට තමයි වඳින්නේ. අපි එළියේ තියෙන එක නෙමෙයි මේසේ තියෙන්නේ හිතේ නම් බුදු පිළිමේ තියෙන්නේ හිතේ. අපි එතකොට මෙච්චර දවසක් වැඳලා තියෙන්නේ අපේ හිතටමයි. අපි වඳින්නේ අපිට. ඕක තමයි මේකේ තියෙන ගැඹුරුම තැන. අපි වඳින්නේ අපිට. කවුද මේ ධර්මය අවබෝධ වෙනකොට හරි පුදු ඒකයි කිව්ව ආශ්චර්යයි ස්වාමීනි. යටි කුරු කරලා තිබුණා උඩුකුරු කරා වගේ. අద్භූතයි ස්වාමීනි. ඒක මහා ආශ්චර්ය ධර්මයක්. ඇත්තමයි. දැන් අපි වඳින්නේ අපිටමනේ. දැන් අපි සාදු කිකි කවුරු හරි කෙනෙක් මහා ලතෝනේ තියලා අයියෙන් වැඳ නගලා එයාට ඒවා කරන බව එයා දන්නේ. එයා වඳින්නේ එයාට. ඒ ඔක්කොම තමන්ට කරන්නේ. ඒකනේ තමන්ට විපාකතේ. ඔය ඔක්කොම කරන්නේ සසර. ඔය එකක්වත් නිවන් දකින්න බෑ. කවදාවත් ආමිස පූජාවෙන් නිවන් දකින්න බෑ. කවදාවත් බෑ. නිවන් මාර්ග වෙනයි සසර යන මාර්ග වෙනයි. දාන ආමිස පූජාව ප්‍රතිවර්ත පූජාව දෙකම ඕනේ. නෑ. වරදවා ගන්න එපා. පොත්වල තියෙන දේවල් නම් මේ ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන්නේ නෑ. පොත් ලියලා තියෙන්නේ එක පස්සේ කාලෙක එක විදියට හදලා. නෝ ධර්මයේ බලවන්නේ ඇවිල්ලා එහෙම නෙමෙයිනේ. ධර්මයේ බලන්නේ අපි මේ ඇතුලෙන් දකින්න ඕනනේ අපිට මේ ඇත්ත. ඒතර ඇතුලෙන් ඇත්ත දකිනකොට අපිට පොත් වැඩක් නැහැ. පොත් පැත්තකින් තියලා තමයි මේ ධර්මයේ හරියට කෙනෙක් බලනකොට බලන්නේ. අපිට අපේ ලොකු හාමුදුරුවෝ අපිට උනත් අපිට දැන් මේ මූලික අවස්ථාවවලදී උපදෙස් දීලා තියෙන්නේ මහත්ය පොත පැත්තකින් තියන්න කියලා. වැඩි ඕනේ නැහැ පිටිගල හාමුදුරුවෝ පාවා පොත පැත්තකින් තියන්න කියනවා. ඒකට හේතුව එහෙම අපිට ධර්මයක් හම්බ වෙන්නේ නැහැ. ධර්ම මහත්යාගේ හිතේ කියන ධර්මයේ තියෙන. මහත්යා ධර්මයේ එළියේ තියෙන එකක් නෙමෙයි. තමන්ගේ නිවන් දකින්නේ කවුද කියලා අහනවා. ඒකනේ අහන්නේ ඉස්සලා අපෙන් අහන්නේ එහෙමනේ. නිවන් දකින්නේ කවුද? එතකොට නිවන් දකින්නේ තමන්ගේ හිත. හිතෙන් මිදෙන තැන. නිවන කියන්නේ මොකද කියලා අපිත් කියනවා හිතෙන් මිදෙන තැන. එහෙනම් මහත්යා මොකටද පොතක් කියලා අහනවා. ඒකට අහන්න හේතුව තමයි අතරම අපි අතනත් අර මේසේ අල්ලා ගත්තා වගේ පොතක් අල්ලන් ඉන්නවා. පොතේ මෙහෙම තියෙනවා කියලා අල්ලන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියනවා අර කාලාම වැසියන්ට මං කිව්වත් පිළිගන්න එපා. අරහසාවෙන් වහන්සේ කියනවා කිව්වත් පිළිගන්න එපා. අහුවත් පිළිගන්න එපා. දැක්කත් පිළිගන්න එපා. අමා පිටක සම්පදාය පොතේ තියෙනවා කිව්වත් පිළිගන්න එපා. තමන්ගේ හිතට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි මේ කාරණා. තමන්ට දැන් අම්මට දැන් ප්‍රත්‍යක්ෂ වෙනවා නම් යමක් එච්චරයි ධර්මයේ තියෙන්නේ. අම්මට දැන් කියනකොටම තේරෙනවානේ ඇත්තටම අතට දැනෙන දේ තද. අම්මට තේරෙනවා ඇත්තටම ඇහැට පේන්නේ පාට. ඔය ඉතින් බොරු කරන්න බෑනේ අපිට. බුදු කෙනෙක් හිටියත් ඒකනේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ කියනවානේ මට නිවන් දක්කන්න බෑ. ඔබගේ අතුලාන්තයෙන් ධර්මය අවබෝධ වෙලා ඔබයි නිවන් දකින්න කියලානේ කියන්නේ. ඒක තමයි ඇත්ත වෙන්නේ. ඒකට අන්නේ ඇත්තට අපි එන්න ඕනේ. ඒක මේක සාන්දිටික ධර්මයක් වෙන්නේ. සාන්දිටික, අකාලික, ඒයිපස්සික, ඕපනායික. දැන් ඔය ඇත්තටම අපි දකින්න ඕනේ දැන් මේ ඒකෙන් අපිට දැන් වචනෙටත් වැඩියම මේකේ තියෙන තේරුමක්. අපි ඒකේ පණිවිඩයක් කියනවා අපිට. අනිත් පණිවිඩේට වැදගත්. දැන් ඇත්තටම බැලුවොත් මුළු ලෝකෙම තියෙන කමඨාන. අයි දැන් අපිට මෙහෙම දෙයක් නැත්නම් අපි කොහොමද මේක ඇතුළ අවබෝධ කරගන්නේ? මෙහෙම එලියක් නැතුව. මේක වෙන්නේ. දැන් අම්මට දැන් ඔය චුට්ට හොඳට පැහැදිලි වෙන්න ඕනි. ඒක තමයි පළවෙනි කාරණේ. ඒක දැන් අපි දිගට කිව්වත් අම්මට ඒක මගේ අරගෙන. අම්මට එතකොට කරන්න හැමතිස්සෙම දැනෙන්න ඕනි. අම්මට දැනෙන්න ඕනි මම දැන් කොච්චර දුරට එළියෙන් මිදලාද ඉන්නේ. ධර්මයේ යම්කිසි කෙනෙක් ආධ්‍යාත්මිකව දියුණුවක් ලබනවා කියලා කියනවා නම් ඒ කෙනාට හැමතිස්සෙම දැන් දැනෙන්න ඕනි එමනම් දැන් මට කලින් වගේ ගොඩක් එළියට අපි ඇලෙන්නේ නැහැ. දැන් මේ ඇලෙනවා ගැටෙනවා කියන දෙකම එකයි. එළියේ දෙයක් තිබුණොත් තමයි ගැටෙන්නේ. ඒක මට හරියන්නේ නැහැ මම ඒකට ගැටෙනවා කියන එකට. ඒක ගැටෙන්නේ හිතේ තියෙන එකක්ම තියෙන්න ඕනේ. ඇලෙන එක සමානයි ගැටෙන එක. දෙකෙන්ම කම්පණය පෙන්නනවා හිත ඇතුලේ තියෙන දෙයක. නේ. දැන් ඔය අම්මට ෆෑන් එකට වෙන්නද ගොඩක් කරාට මේක එන්නේ නේද අර. නිවාසගතයක් අකින් ෆෑන් එකට. ආදරන්නේ කිව්වද නෑ. සමහරට ඔය ඉන්නේ ඉරවලට දන්න. මේ එතන මේ තමයි ඇත්තටම අපි මේ සමාජයෙන් දැන් ගොඩක් අයට අපි ගැඹුරු දෙයක් අපි ගොඩක් කරාට කියනවා. නමුත් හැමෝම මේ මට්ටමේ නැහැ. හැමෝම නැහැ. ගොඩාක් අය ඉන්නේ මේ
මේ ධර්මයේ මූලික අවස්ථාවේ ඉන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ කියලා මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ හැමදාම ඇත්තටම අපි කාලේ ගොඩක් කොච්චර බලන්න ගත කරනවද? අපි ගොඩක් හිතේ තියන් ඉන්නවද? අපි අදහනවද? අපි අන්ධ භක්තියක ඉන්නවා. හරියට නිකන් අර අන්‍යාගමිකයින් වගේ. ඒ කියන්නේ බෞද්ධ කියන කෙනාට භවය පතන්න බෑ. භවය පතන කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. මොකද බෞද්ධ කියන්නේ භවයේ නිරෝධ වෙන කෙනෙක්. එතකොට එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. භවයක් ඒ කියන්නේ දිව්‍ය ලෝකයක් ගැන ඔළුවේ තියාගෙන නොදකින දෙවියන් යදිනවාද කියන වගේ දිව්‍ය ලෝකයක් ගැන ඔළුවේ තියාගෙන ඉන්න කිසිම කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි තවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවනම් මේ මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙනවා ඒ කාලේ මම නිවන් දකින්න කියලා එයා බෞද්ධයෙක් වෙන්නේත් නැහැ. එයාත් භවය පතනවා. භවය පතන කෙනාට ඕන වෙනින් ආගමකට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි අනිත් ආගම්වල භවය පතනවා. භවය පතන්නේ නැති එකම තැන භව නිරෝධෝ බෞද්ධෝ. අයි එතනද ඉතිසල එතන එන්න ඕනේ. මූලික තැනට එන්න ඕනේ. මූලික තැනට තමයි සුගති පරායන වෙන ආරම්භය තියෙන්නේ. දැන් මේ ධර්මයේ යම්කිසි කෙනෙක් අර නූල් බෝලේ නූල් පොට අල්ලගත්තා වගේ හරියට ගලප ගන්නවා නම් එතන ඉඳන් එයා සසර මොනවා හරි ආත්මකදී එයා ලියා ගන්නවා. මේ මනුස්සාත්මෙදී නූල් පොට අල්ලගන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට කියන්නේ ඔස්සග්ග පරිණාම වෙනවා කියලා. ඒ කියන්නේ එයා පරිවර්තනය වෙනවා ඇත්ත දකින්න. එතකොට එයා මිත්‍යා ඇදහිලි ඒව මේවා පස්සේ දුවන කෙනෙක් වෙන්නේ නැහැ. අන්ධ භක්තියට යන්නේ නැහැ. ඔතනින් තමයි සම්මාදිට්ඨියට එන්නේ. එහෙමනම් එයා ඉස්සෙල්ලම පොට හොයා ගන්න ඕනි. මම මේ හිතෙන් මිදෙන මාවත වඳුර ගන්න ඕනේ. මේ හිතෙන් මිදෙන මාවත තමයි සුගති පරායන කියන්නේ. සුගති පරායන වෙන්නේ දෙවි කෙනෙක් වෙන්න ඕනේ නැහැ. දිව්‍ය ලෝක යන්න ඕනේ නැහැ. සුගති පරායන වෙන්නේ මේ මනුස්ස ආත්මෙදිමයි. මනුස්ස ආත්මෙදි සුගති පරායන වෙන කෙනා දිව්‍ය ලෝකේ ගියත් නිවන් දකිනවා. හැබැයි ඒක සුගති පරායන නොවුණු කෙනා කොහේ ඉපදුණත් නිවන් දකින්නේ නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ හොඳටම පැහැදිලි කරනවා මේ අන්ධකාරයේ මෝහගන අන්ධකාරයේ සසර සැරිසරන මේ පු탁ජන මේ මිත්‍යා දෘෂ්ටික ඉන්න කෙනාට අර මහා දියදෝතක ඒ කියන්නේ අර කාන්තාරයට දිය බින්දුවක් වගේ. ඒ කියන්නේ මනුස්ස භවයක් ලැබිලා මෙන්න මේ අර කලුවල කාමරේ අර ලයිට් එක දානවා වගේ වැඩක්. දැන් කලුවර කාමරේ අපි කොච්චර ඇවිද්දා තියෙන්නේ මොනවද කියලා අපිට පේන්නේ නැහැ. සසර අපි ඇවිදිනවා මෙරි ඉපදී මොකද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මේක තමයි අපි අවිද්‍යාව අඳුර කියන්නේ. අවිද්‍යාව අඳුර නිසා තමයි සසර සැරිසරන්නේ. නමුත් බුදුන් වහන්සේ කියනවා මේ ධර්මයේ ඉස්මතු වෙන කාලෙක ඉපදෙලා ධර්මයේ ශ්‍රවණේ වුණොත් ඒ කෙනා පොටක් අල්ල ගන්නවා. මේ සිත මිදෙන තැනක්. අන්න ඒක තමයි ඔස්සග්ග පරිණාම සුගති පරායන කියන්නේ. නැතුව මේ දිව්‍ය ලෝකේ පතන එක සුගති පරායන වෙන්නේ බෞද්ධ කමිනුත් නැති වෙනවා. සුගතිය නැති වෙලා යනවා. දැන් අපි හිතමු අපි මේ මෛත්‍රී බුදුගේ කාලේ ගිහිල්ලා නිවන් දකින්න කියලා එතකොට එයාගේ ඇත්තටම මෙයා සාන්දිටික කියන එක පිළිගන්නේ නැහැ. අකාලික කියන එක පිළිගන්නේ. අකාලිකයි කියන්නේ මේකට මේ කාලයක් නැහැ මේ මොහොතේ කියන එක. ඒතකොට සාන්දිටිකත් පිළියරන්නේ අකාලිකත් පිළියරන්නේ ඒයිපස්සික පිළියරන්නේ ධර්මයේ බලන්න එයා දඟලන්නේ. එතකොට හිතනවා මෛත්‍රී කාලේ පුළුවන් දැන් ඕනේ නැහැ කියලා. එතකොට මෙයා මේ එක පදයක්වත් පිළිගන්නේ නැහැ. මෙයා මිත්‍යා දෘෂ්ටිකේ. මෛත්‍රී බුදුන් පතන කෙනා මිත්‍යා දෘෂ්ටිකේ. මේක ඇත්ත කතාව. මේක තවත් ටිකක් මම ගැඹුරින් කියනවා. තවත් ටිකක් අම්මට එතනට තාම ගිහිලා නැති නිසා කියන්න බෑ. ධර්මය අවබෝධ වුණු කෙනෙකුට මෛත්‍රී බුදුන් මේ ආත්මෙදි පෙන්නනවා. මැරලා නෙමෙයි. මේ හිත ඇතුලේ මෛත්‍රී බුදුන් පෙන්නනවා. නිවන් දකින්නේ මෛත්‍රී බුදුන් දැකලා. සෝවාන් වෙන්නේ මෛත්‍රී බුදුන් දැකලා මැරිලා නෙමෙයි. මේ ආත්මෙදි. මේක මහා මෛත්‍රියක් අවසානයේ තියෙනවා. අපි දකින එතන බුද්ධක්ෂණේ ඒ වගේම මෛත්‍රී තියෙනවා. ඒතර අපිටම තේරෙනවා මේ පොත්වල කොහොම ලිව්වත් මෛත්‍රී බුදුන් දකිනවා. ඒතර අපිටත් තේනවා සැකයක්. එහෙනම් මේ මැරලා ගිහින් උපදින මෛත්‍රී බුද්ධ ශාසනයක් නෙමෙයි මේතරමයි ශාසනය තියෙන්නේ. මේ සිතමයි තියෙන්නේ. මේක ටිකක් ගැඹුරු අන්තිමට කියපු ටික අම්මට ඒ ටික අදාළ නැහැ. අර ගැඹුරින් විග්‍රහ කරන සමහර අය ඉන්නවා. ගැඹුරින් මේ ධර්මයේ ගැන ගොඩාක් අවබෝධයක් ලැබලා ඉන්නවා. මේ අපේ සමහර ආමඳුරට එහෙම ගැඹුරින් අවබෝධය ලැබලා තියෙනවා. දැන් අපිත් එක්ක එහෙම කතා කරලා දැන් අපිව වෙනස් කරන්න බෑ එහෙම. ඒකට හේතුව බුද්ධක්ෂණේ කවුරු හරි කෙනෙක් හරියට විග්‍රහ කරනවා නම් මේ සිත තුළින් එයා බුද්ධක්ෂණේ දැකලා එයා කතා කරනවා නම් අන්න එයාට පුළුවනි අපිත් එක්ක යම්කිසි සාකච්ඡාවකට. හැබැයි එතකන් එයාට අපිට කියන ඒවාට එයාට උත්තර දී ගන්න බෑ. එයා අර මේ සමාජයේ තියෙන මතවල ඉන්නවා කෙනෙක්. එතකන් එයා ඉන්නේ අන්තයක දෘෂ්ටියක ඉන්නේ. අපි මේක කියන්නේ දෘෂ්ටියකින් නෙමෙයි මේ කිසි දෙයක් කියන්නේ.
කිසිම දෙයක් අපි දෘෂ්ටියකින් කියන්නේ නැහැ. අපි අවබෝධඥානයෙන් කියන්නේ. අවබෝධඥානෙ කවදාවත් දෘෂ්ටියකට ගන්න බෑ. දෘෂ්ටියකින් කතා කරන්නත් බෑ. අපි බුද්ධක්ෂණේ දැකලා කියන්නේ. අපි බුද්ධක්ෂණයට අඳුනගෙන කියන්නේ. අපි බුද්ධක්ෂණයටපත් වෙලා කියන්නේ. ඒතර අපි ඒ අවබෝධය අපි ලුණු කාලා ලුණු දන්නවා. කාටවත් අපිට රවට්ටන්න බෑ සීනි දීලා ලුණු කියන්නේ. ඒ නිසා අපිට මොනවා කිව්වත් වැඩක් නැහැ. අපිට හොඳට පෙන්වන්න පුළුවන් නිවන් මඟ. පුංචි දරුවෙකුට පෙන්නනවා වගේ ඕනම වයසක කෙනෙකුට මෙන්න මෙතන තමයි තියෙන්නේ කියලා රහස පෙන්වන්නත් පුළුවන්. මෙතනින් අල්ලන්න කියලා. දැන් එතකොට අපි දැන් අර කියන කාරණා හරි ගැඹුරු බැලුවා. මොකද සමාජයේ අපේ ගැඹුරක් නෙමෙයි සමාජයේ ඇත්තටම තාම එතනට ඇවිල්ලා නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමාජයේ තාම ඉන්නවා වැඳ ගාත කිය. තාම සමාජයේ හරි බොළඳ තැනක. නමුත් එහෙම කිව්වට දැන් මේ සමාජයේ කෝටි 2ක් ගැන කතා කරනවානේ මිනිස්සු. නමුත් මේ සමාජයේ ලක්ෂයක් විතර අද ඉන්නවා හරිත් ඒ කතා කරනවා. අපි දැන් කෙනෙක් විතරයි. අපි දකිනවා ගොඩක් අය ඉන්නවා කියලා. අපි දකිනවා ඕස්ට්‍රේලියාවේ විශාල ප්‍රමාණයක් YouTube එකේ දාලා තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම මේ විදිහෙම කතා කරනවා. අපි දකිනවා ලංකාවේ ඉන්නවා විශාල පිරිසක්. ඒගොල්ලෝ කතා කරනවා YouTube එකේ දාලා තියෙනවා. ඒගොල්ලන් කමෙන්ට්ස් දාලා තියෙනවා. බැලුවාම එක්කෙනෙක් නෙමෙයි අපිට පෙන්වන්න පුළුවන් එහෙනම් මෙයා මේ බලන්න මේ සේරම එකම දේ කියන්නේ. ඒතකොට මේගොල්ලෝ කියන්නේ නැහැ මේ අනිත් ඒවා. මේ ગાත කියන ඒවා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒවා මේ කමඨාන් නිවන් දකින්න දීප. මේවා ગાතා කියලා જાතියක් නැහැ ධර්මය තුල. සූත්‍ර තියෙන්නේ. ඒවා අපි අල්ලගෙන අර අනිත් ආගම වල Hindu අය බජන් කියනවා. ශෝත්‍ර කියනවා. මුස්ලිම් මාස් කියනවා. ඒකේ ශෝත්‍ර. ඉතින් ඒවා ක්‍රිස්තියානි Hindu කියනවා. මරණකම් මේගොල්ලෝ බජන් කිය මැරෙනවා. Hindu කියන අය මරණකම් Hindu කියලා මැරෙනවා. මොකද ඒගොල්ලන්ට ධර්මයක් නැහැ. අපිට ධර්මයක් තියෙනවා. අපි ඒක ගාතාවක් කරන් ඉන්නේ. බුදුහාමුදුරුවෝ ගාතකයේ ඉඳලා නැහැ නේ කොහෙවත්. බුදුහාමුදුරුවෝ කෙනෙක්ට හොඳට ධර්මයේ පැහැදිලි කරනවා. මේ අපි පැහැදිලි කරනවා වගේ. අපිට යමක වර්ගයේ පේනවා, වක්කලීට කියන ඒවා පේනවා. අපිට හැමෝටම කියන වෙනවා. අපිට පේනවා අජාසත්තට කියනවත් පේනවා. අපිට හැමෝටම පේනවා කොසල් රජුණට කියනවත් පේනවා. අපිට පේනවා මේ දෙව්දත්ත කියනවත් පේනවා. ආනන්දට කියනවත් පේනවා. අපිට මේ හැමෝටම කියන ඒවා පේනවා. ඒ හැමෝටම බුදුහාමුදුරුවෝ තේරුම් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒව තමයි පොත්වල තියෙන්නේ. අපිට ඒව කිසිම තැනක ගාතාවක් පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිසිම තැනක අපිට පේන්නේ නැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ අපි දකින්නේ. අපි ඇත්තටම මේ ආර්ය භූමියට එනකන් කාටවත් තෙරුවන් සරණ යන්න බෑ. මේ කවුරුවත් බුදුන් දකින්න නැතුව බුදුන් සරණ යන්න බෑ. ඒතර බුදුන් ඉන්නේ හිතේ කියලා දැන් දන්නේ නැතුව අම්මා දැන් මෙච්චර කාලයක් වැදලා තියෙන මැටි ෆිල්ම් එකේ ඉන්න බුදුන්ට ඒක වෙන්නේ නැහැ නේ. මේ ධර්මය අවබෝධ වෙනකොට මේසෙ මුකුත් නැහැ කියලා ඒක තියෙන්නේ හිතේ නම් මෙතනින් මැටි ෆිල්ම් එකක් දැන් ගෙනත් තිබ්බොත් මේ වගේ ඒක තියෙන්නේ හිතේ. ඒතර උපාදාය රූපයක් නේ අපි ඇසුරු කරන්නේ. උපාදාය රූපය කියන්නේ හිතේ හැදෙන රූපේ. ඉතින් එළියේ මුකුත් අපිට හම්බ වෙන්නේ අපිට කවදාවත් ඒකයි බුදු පිළිමයක් නෙල්ල නැත්තේ. බුද්ධ ඉන්නේ හිතේ. එළියේ නෙමෙයි. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කවදාවත් බුදුහාමුදුරුවෝ එහෙනම් කියනවානේ මේ බුදුහාමුදුරුවෝ අර ඔක කියන්නේ අර මේ මොකද්ද මේ වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලාගෙන කරන්න කියලා නහන්නේ. අර පෝටිලට බහිනවා මේ පොත් ටික කරේ තියාගෙන මොකද්ද පෝටිල තුච්ච පෝටිල කියලා බහිනවා. ඔයා මේ තාම එයාගේ ඇතුලේ අධ්‍යාත්මික ධර්මය අවබෝධ වෙලා නැහැ. පෝටිලට බහිනවා ගෝලිය ඔක්කොම රහත් වෙනවා. පෝටිල එහෙමමයි. ඉන්නවා මම තමයි මේ දන්නේ කියලා හිතාගෙන. නමුත් එයාගේ ඇතුලේ නැහැ ධර්මය. එයාගේ ඇතුලේ තණ්හාව ඉරිසියාව ඔක්කොම තියෙනවා. එයා නිවන් දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ තුච්ච පොටල කියලා එළවලා දානවා මේ ජේතවනාරාමේ. ඊට පස්සේ ඒකෙන් තමයි ආ කලකිරලා ගිහිල්ලා කැලේට ගිහිල්ලා ඊට පස්සේ ගොඩාක් ඒ කතාවස්තු දිගට යනවා. ඊට පස්සේ ඒකෙන් නිවන් දකින්නවා. ඒකෙන් කලකිරලා ආදර බුදුන් වහන්සේ ඒ කරපු දඬුවම නිසා තමයි පොටිල මාන්නෙන් ඉදිමිච්ච පොටිල මේ දනුත් ඉන්නවනේ ත්‍රිපිටකාචාර්ය අරම කියාගෙන මාන්නෙන් ඉදිමිච්ච දැන් අපේ ඉස්සරහා නිකන් හරියට නිකන් කූඹියෝ වගේ. අපි කියන එක ධර්මපදයෙන් ඒගොල්ලන් නිකන් හරියට නෑ টয়ලට් එකට යන්න ඕනි වගේ සයිස් එකක් එනවා. ඇඟ හීතල වෙලා දාඩිය දාලා හිතා ගන්න බැරි වෙනවා. දැන් ඒගොල්ලෝ බුදුන් සරණ ගැන කතා කරනකොට අපි කිව්වම ධම්මං පස්සති කියලා මේ සෝමං පස්ස ධර්මයෙන් දකින්න නැතුව නම් බුදුන් වැක්කම ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. අයියා හැමදාම පොතේම ඉඳලා. නමුත් අපිට ධර්මය පැහැදිලි කරනකොටම පේනවා ඇත්තටම
බුදුන් වහන්සේගේ බුදුන් වීම ඒකත් කියන්නේ වක්කලීටමයි. වක්කලීමේ කුණු ශරීරයක් දිහා බලාගෙන මොකද කියන්නේ? ඒතර ඊගා වාක්‍ය තමයි කියන්නේ සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලීටමයි කියන්නේ. වක්කලී ධර්මයේ දකින්න ඕන නම් මේ බුදුන් දකින්න ඕන නම් කුණු ශරීරය බලලා ඉඳලා වැඩක් නැහැ. ධර්මයේ දකින්න කියනවා. ඉතින් ඒකම තමයි අද ඉන්න ගොඩක් අයට අපිට තියෙනවා මේ ධර්ම සමාජය තුළ. ඉතින් මේ අවබෝධ වුණ අයට ගැටලුවක් නැහැ. අපි හිතනවා දැන් ලක්ෂයක් විතර ඉන්න නිසා ලබන අවුරුද්ද ඊගා අවුරුද්ද වෙනකොට ඉතින් ඒ අයගෙන් ධර්ම ප්‍රචාරය ගොඩාක් සිද්ධ වෙයි. අපි වගේ කතා කරනවානේ. ගොඩාක් සිද්ධ වෙයි. ඉතින් ඒ අයගෙන් තව තව පිරිස හැදෙයි. මේ සුද්ධ වෙන එක තමයි වෙන්නේ. අතර මේ සමාජය තුළ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයින් අතර බුද්ධ ධර්මයේ කියලා ඒගොල්ලෝ ඔය කරන මිත්‍යා දෘෂ්ටික දේවල් සෝමාමුදුරු අර සුද්ධ කරගෙන ගියා වගේ ඒකම තමයි තාම සිද්ධ වෙන්නේ මේ සමාජයේ අපිට පේන විදිහට. සමහර අයට හොඳට දැන් පටිච්චසමුපාදය අවබෝධ වෙගෙන එනවා. දැන් පටිච්චසමුපාදය හරි පැත්ත පේන්න ගන්නවා. අපිට දැන් දැනෙනවා නේ එතකොට. අපිට දැන් මීමුරේ හාමුදුරුවෝ ගොඩක් වෙලාට හොඳට ඒ ටික කරගෙන යන එක පැත්තකින්. තව පැත්තකින් සුබීත හාමුදුරුවෝ ඒ ටික හොඳට කරගෙන යනවා. තව පැත්තකින් අපිට පේනවා පිටිකල හාමුදුරුවෝ ඒ ටික කරගෙන යනවා. තව පැත්තකින් සුදර්ශන හාමුදුරුවෝ සුද්ධ කරගෙන යනවා. තව පැත්තකින් අපිට කුමාර කාශ්‍යප හාමුදුරුවෝ බෞද්ධ නාලිකාවේ පුළුවන්. ඒක සමහර අයට ඒ වැඩි තියෙනවා තමයි විනයත් එක්කලා තමන්ගේ නිකායත් එක්කලා කියන්න පුළුවන් සීමාවකුත් ඇතුව තියෙන. ඒක නිසා ඒගොල්ලෝ හිර වෙලා ඉන්නේ. අපිට කියනවා කොහොමද මහත්තයා මේක කියන්නේ අපි මේ විනය පිටකේ මේවා තියෙනවනේ ඒක කියන්න බෑ. මහත්තයා ගිහියෙක් මහත්තයාට කියන්න පුළුවන්. අපි මේවා බැඳිලානේ මහත්තයා කියලා කියනවනේ. එතකොට කියනවා හාමුදුරුවනේ ඒ උනට උත්සාහ කරන්න ඕනි මේ සත්‍ය සමාජයට දෙන්න ඕනි කියලා. කවුරුත් අත්හරින්නේ නැහැ. අපි දකිනවා දැන් අරහත් වෙලා කියන අපේ ආමුදුරුත් ගොඩක් හරි පැත්ත තමයි පෙන්නගෙන යන්නේ. අර අවසාන දේවල් අපිට ඉතින් ඒව පස්සේ අපි යන්නේ. නමුත් අපිට මේ සමාජ දෙන්න ඕනි පණිවිඩේ නිවැරදි කියන එක නම් හොඳටම පැහැදිලි වෙනවා. විශාල පිරිසක් ඉන්නවා. ඒකට තව එකතු වෙනවා ගොඩක් තරුණ ආමුදුරු අවබෝධ වීගෙන එන ආමුදුරු එකතු වෙනවා දැන් මේ පැත්තට. මොකද අර ආමුදුරුන්ගේ දේශනා හැම යනවත් එක්කලා. එතකොට ඒගොල්ලන්ට අවබෝධ වෙනවා ඇත්තටම මේසයක් එළියේ නැහැ. ඇත්තටම පිළිමයක් එළියේ තියෙන්න බෑ. ඒක තියෙන හිතේ. ඒ හාමුදුරන්ට අවබෝධ වෙනවා. එතකොට ඒ හාමුදුරන්ට තේරෙනවා ඒක ඇත්තනේ. ධර්මයේ දකින්න නැතුව නෑ බුදුන් දකින්න බෑ. ඒක තේරෙනවා. ඉතින් කාටවත් හැමදාම බොරු කරන්නත් බෑනේ. ඉතින් අම්මලාට තමයි මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට දැන් අම්මට විතරක් නෙමෙයි ගොඩක් අපේ සමාජයේ ගොඩක් අර කාලාන්තරයක් පුරුදු වෙච්ච දේවල් අත්හැර ගන්න බැරි විශාල පිරිසක් ඉන්නවා. ඒ දැන් වයසින් ඒ පැත්තෙන් ගොඩක් පුරුදු වෙලානේ තියෙන්නේ. ඒ පුරුද්දට ඒවා දැන් නැති කරගන්න බැරුව ඉන්නවා. හැබැයි ඒව නැති කරන්න එහෙම නෙමෙයි යෝනි අවබෝධයටපත් වෙන්න යෝනි. ඒ කියන්නේ අපි දැන් මලක් එහෙම තියෙන එක එහෙම දෙයක් නෙමෙයි. ඒක එච්චර ලොකු වැරදි දෙයක්. වැරදියක් නේ අන්න හරි. අර හිතන එක තමයි පොඩ්ඩක් දැන් අපි අර නිකන් අර සත්තු වගේ නිකන් මෝඩයෝ වගේ හැබැයි යන්නේ දැන් එතනත් නෙමෙයි ධර්මයේ තියෙන්නේ. දැන් ධර්මයේ තියෙන්නේ අර මල පහල වෙන තැනටත් නෙමෙයි. දැන් මේ කතාවත් දැන් දශකයේ ඉවරයි. ඒ ගිය දශකයේ ඕක තිබුණා. දැන් නම් ඒකත් ඉවරයි. දැන් 21 වෙනි සතවර්ෂයට එනකොට බුද්ධ ධර්මයේ පුදුම දියුණුවක් ලැබලා තියෙන්නේ. දැන් බාහිර මල පර වෙන තැන නෙමෙයි ඉන්නේ. දැන් ඉන්නේ මල නැහැ කියන එක. ඒක හිතේ තියෙන්නේ කියන තැන දැන් ඉන්නේ. දැන් තියෙන්නේ පුදුම විදිහට ධර්මයේ දියුණු වෙලා. දැන් අත්‍තරම ධර්මයේ පිවිදීමක් තියෙනවා. ධර්මයේ පිවිදීමක් තියෙනවා සමාජය තුළ මේ දැන් ගොඩක් අයට තේරෙනවා මේ සිතේ නේද මේ කතාව කියන එක තේරෙනවා. එතකොට තේරෙනවා මේ සිත හැදෙන හැටි තමයි දැන් ගොඩක් අය උතන තමයි දැන් දඟලන්නේ. කොහොමද මේ සිත හැදෙන්නේ? කොහොමද මේ සිත මේ සකස් වෙන්නේ කියලා. දැන් අදට දැන් එකපාරටම කෙනෙකුට කිව්වහම මේ ඇඟ ඇතුලේ හිතක් නැහැ. මේක එළියයි මේ මෙතන ප්‍රසාදයයි එක්කලා ආයතනත් එක්කලා මේක හේතු නිසා හටගෙන හේතු නැතිනකොට නැති වෙන නිකන් දේ දුන්නක් පාරලා නැති වෙන වගේ වැඩක් සිතේ තියෙන්නේ කියලා කිව්වම එකපාරටම තේරෙන්නේ නැහැ මේක ඇතුලේ තියෙනවා කියලා මම හිතන්නේ. මේ ඇතුලේ කොහාරි තැනක හිත තියනවා කියලා හිතනවා. ඒක තමයි හෘද වස්තුවේ කීකේ හිතේ හිටියා මොලේ කීකේ හිටියා අන්තිමට දැන් තේරිලා දැන් දන්නවා එහෙම තනක් නැහැ කියලා. දැන් ගොඩක් අවබෝධ වෙලා තියෙනවා ගොඩක් අපේ හාමුදුරුවන්ට දැන් දන්නවා මේ බාහිරයි එළිය දෙයක් පේනවා කියන්නේ ඒ තමයි සිත. ඇහෙනවා කියන්නේ ඒ තමයි සිත. එතකොට දැන් මේ හැමතිස්සෙම හැම දෙයකම අපිට තේරෙනවා මේ ඇතුලෙන් මේ ශරීරය ඇතුලේ නිකන් පොළොවට පස් වෙන ඒ කරගජ කය. ඒ කියන්නේ මේක නිකන් අර පස් වගේ තමයි ශරීරය. දැන් එතනට ගියාට පස්සේ ධර්මය Tamanට නිවන් මාර්ග ළඟයි. සෝවාන් මාර්ගඥානයට ළඟයි.
එතකොට එක තැනකින් ගලවනවා නම් අර පෙළ කතා කරේ නේ අපි දිගටම පෙර කතා කරන්නේ ඉඳලා අර තින්න සංගති පස්සෝ තමයි අර ගසත් ආලෝකයත් ගසත් සෙවණැල්ල. ඒක තමයි අම්මේ මේ තින්න සංගති පස්සෝ. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච. ඒ කියන්නේ අසත් රූපයත් ඇසේ විඥානේ. ඒ තුන තමයි ආලෝකයත් ගසත් සෙවණැල්ලත්. ඒක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආලෝකයක් නැතුව එන්නෙත් නැහැ. එතකොට මෙතන ඔව් මෙතන දැන් මේ විදිහට ගත්තාම රූපේ අසත් නැතුව එන්නෙත් නැහැ. එතන මෙහෙම මෙතන මසස වගේ කාචේ වගේ එකක් ප්‍රසාදයක් නේ තියෙන්නේ. එතකොට එහෙම නැතුව එන්නෙත් නැහැ. එතකොට එළියෙන් වර්ණයක් එන්නේ නැතුව එන්නෙත් නැහැ. හැඩතලයක් එන්න ඕනේ. මේ එක එක ඔය වර්ණ හැඩතල අනුවනේ අපි මේවා කියන්නේ. අපිට දැන් එතන ආලෝකයේ දැන් එන හැඩතලේ එන්නේ වර්ණ ආලෝකයේ එන්නේ ඒ අනුවයි. ඒ අනුව තමයි අපි කියන්නේ. දැන් එතකොට මේ ඒ හැඩතල තමයි අපිට එන්නේ මේ ෆොටෝ එකක පින්තූරයක් තමයි අපිට එන්නේ. එතකොට ඒ අනුව තමයි අපි කතා කරන්නේ. එතකොට රූපේ කියලා අපි එතන ගන්නෙ, ඇස කියලා ගන්නෙ මෙතන. එතකොට ගන්නෙ චක්කු විඥානය කියලා. අර චක්කු විඥානය කියන්නේ මේ මේසේ නෙමෙයි. මේසේ නෙමෙයි. චක්කු විඥානය කියන්නේ මේ හැඩතලයට. චක්කු විඥානය දන්නේ නැහැ මේසයක් ගැන. ඒක මනෝ විඥාණයෙන් දන්නේ. මේසේ කියන එකක් කතාවක් නැහැ චක්කු විඥානේ. ඒ ආයතනවල දැනගන්න සෝත විඥානෙත් මේ නැහැ එහෙම කතාවක්. ඒ කියන්නේ සෝත විඥානේ හඳුන ගැනීමක් නැහැ. දැන් සද්දයක් ආව. ඔය කපුටගේ සද්ද කියලා කතාවක් නැහැ. සෝත විඥානේ. සෝත විඥානේ කියන්නේ එයා හැඩතලේ විතරයි. එතනින් එන්නේ හැඩතලේ. දැන් මේ ඒක තමයි මේ ආයතනවල තියෙන කතාව. ආයතන කිට අප හඳුන ගන්න ඕනේ. අස කන දිව නාසය කය. මේ ටික හඳුන ගන්න ඕනේ. පංචායතන. පංචායතන එතකොට මේ හරහා එන ටිකෙන් අපි මේ මනෝ විඥාණයෙන් තමයි සම්මුතිය හදාගන්නේ. ඒ සම්මුතිය හදාගන්නේ එතන. මෙතනින් නෙමෙයි මේ ඇහැ දන්නේ ඇත්තටම මේ කායතන ප්‍රසාදේ විතරයි තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ පෙළ පෙන්නකොට හොඳට පෙන්නනවා. එතන තියෙන සූත්‍ර ගොඩක්. සලායතන සූත්‍රයේ තියෙනවා. මහා නිධාන සූත්‍රයේ තියෙනවා. මහා නිධාන සූත්‍රයේත් ඔය පෙන්නන්නේ නාමයයි රූපයයි විඥානයයි හැදෙන තැන. ඒක පෙන්නන්නේ. ඉතින් ඒවා අපිට එකක්වත් අත්හරින්න බෑ. බුදුහාමුදුරුවෝනේ පෙන්නන්නේ. එතන පෙන්නනවා සලායතන සූත්‍රෙත් පෙන්නනවා ආයතන හැදෙන හැටි පෙන්නනවා එතන. එතකොට ඒවා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. දැන් ස්පර්ශය කියන තැන තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මනසට ස්පර්ශ වෙනවා කියලා. හිතකට ස්පර්ශ වෙන. සිතක් කියන එක උපදින හැටි තමයි එතන පෙන්නන්නේ. එතන චිත්ත වීතිත් පෙන්නනවා. චිත්ත වීතිත් පෙන්නනවා. භාංගේ නිද්‍රාගතයි. ඒ කියන්නේ මේ මුකුත් නැති තැනකට එනවා කියන එක. ඊට පස්සේ මේක සම්පටිච්ඡන්න සංතීර්ණ වොත්තපන ඒකට භවංග චලන භවංග උපච්ඡේද ඊට පස්සේ තමයි පංචාදහා වර්ජන සිත් කියලා පෙන්නනවා. එතකොට පෙන්නන එක පාටම මේ ඇසින් එන්නේ. ඒක එතකොට චක්කු ද්වාසිතක්. අනියම් පෙන්නන. චිත්ත වීති වල වෙනවා පෙන්නන සම්පටිච්ඡන සංතීර්ණ කියලා ගන්නෙ ස්පර්ශය. මේක වැදගත් වෙන්නේ ස්පර්ශය කියන එක. ස්පර්ශය කියන්නේ මනසට ස්පර්ශ වෙනවා. දැන් මේ එළිය අපි මෙහෙම පේන එක ඇහැට පේන්නේ නැහැ කැමරාවන්නේ. අහ ගන්නවා ෆොටෝ එක. ප්‍රතිබිම්බයක් තමයි ඇහැට වැටෙන්නේ. දැන් එතකොට ඒක චක්කු විඥානයි. චක්කු විඥානේ දන්නේ පාට ඒවා මුකුත් දන්නෙත් නැහැ. හැඩතලයක් විතර චක්කු විඥානෙට. හැබැයි මේක ස්පර්ශ වෙනවා කියලා මනසට. එතනින් තමයි පෙරමතකේ එන්නේ අවිස්සිලා. ඕක මේසේ කියලා. එතකොට මේ අර ස්පර්ශය කියන තැන අම්මට තේරෙනවද? පස්ස කියන තැන. තින්න සංගති පස්සෝ. අර තුනේ එකතුවෙන් ස්පර්ශය හැදෙනවා. එතකොට අම්මට අර තේරෙන්න ඕනි ආලෝකයක් ගසත් සෙවණැල්ල. සෙවණැල්ල තමයි ස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියන්නේ අපි එළියට යන්නේ නැහැ කියන කතාවම තමයි ස්පර්ශයෙන් ඇතුලේ කතාවක් තමයි මනෝ විඥානෙ තියෙන්නේ. ස්පර්ශයෙන් එළිය තමයි ඔක්කොම ආයතන ටික තියෙන්නේ. ඇස කන දිව නාසය. එතකොට මේක හැමතිස්සෙම ගැට ගැහිලා තියෙනවා මේක මනෝ විඥානෙට. ඔව්. ආලෝකය ගසයි සෙවණැල්ල. ඒක තවත් විදිහට උදාහරණ තියෙනවා. ඒ කියන්නේ අර සීනි, තේකොළ, වතුර එකතු වුණාම තේක. තේක කියන්නේ මේ අර හෙවණැල්ල. හෙවණැල්ල ඒක ජීවා විඥානෙට දැනෙන්නේ. ඔය ටික. එතකොට ඒක හෙවණැල්ල. ඔය එක එක විඥාන වලට කියන විදිහ. එතකොට ඒක හෙවණැල්ල. හෙවණැල්ල කියන්නේ මේ ප්‍රතිබිම්බේ රූපේ. ඒක කිසිම වෙලාවක මේ බාහිර එකක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. අපි පරිහරණය කරන්නේ එළියේ තියෙන ඒවා නෙමෙයි කියලා බුදුහාමුදුරු කියන්නේ. දැන් අපි ඇවිදිනවානේ. එතකොට ඇවිදිනකොට වුණත් අපි හැමදාම කතා කරන්නේ මේ අපි ඇවිදින්නේ එළියේ තියෙන එකක නෙමෙයි. අපේ හිතේ තියෙන මේ පොළවේ යනවා කියලා. පොළවේ තියෙන සීතලද රස්නියද පිච්චෙනවද කකුල ඔක්කොම දැනෙන්නේ හිතට.
හිතට දැනෙන මේ ගල් පොලොක යනවද කොන්ක්‍රීට් එකක යනවද නැත්නම් තනකොළ ගොඩක යනවද ඔක්කොම කියන්නේ හිත. දැන් නිකන් හරි අපිට හිත නැත්තම් අපිට ඒ ආර ටික එන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මනස දැන් අපි ඔය මුකුත් නැති පුංචි දරුවෙක් දන්නේ නැහැ තනකොළ ගොඩක යනවද කියලා. දරුවා දන්නේ නැහැ මේක කොන්ක්‍රීට්ද මොනවද කියලා. එතකොට මේ පැත්තේ තවම අපි ඕනනම් මොන හරි ලෙඩක් හැදිච්ච මනස විකෘති වෙච්ච කෙනෙක්ගේ මනස මුකුත් නැහැ කියලා අර ඉන්නනේ කොමා කියලා ලෙඩේ තියෙන. එතකොට හිසේ ඒ ඔළුවේ දත්ත නැති කෙනෙක් දන්නේ නැහැ. එතකොට එයත් ඇවිදිනවනේ එහෙනම්. දැන් අපි තව විදිහකින් ගමු දැන් ඇස් පේන්නේ නැති මිනිස්සෙක්. නෑ කොමා හැදුනා හරි ඒක හරි. හැදෙන්න බෑ කියමු නමුත් මනස අපි හිතමු අපි මානසික නැති කෙනෙක්. මානසික නැති කෙනෙක් අපි හිතමු. හැබැයි මන්දබුද්ධික ඇත්ත ඉන්නවා. එහෙම මේ මුකුත්ම එහෙම කියා ගන්න බැරි අය ඉන්නවා. දැන් අපි මෙහෙම හිතමු. දැන් අන්ධයෙක් ගමු අපි. අන්ධයාට දැන් මේ ටික නැහැනේ. එතකොට එයාගේ මනසේ එහෙම එකක් නැහැනේ. එතකොට මේක නැතුවත් මේක එන්නේ මෙතන මේ දැන් චක්කු විඤ්ඤාණයටත් ස්කන්ධ පහක් තියෙනවා. වේදනා සංඥා සංකාර නැතුව විඤ්ඤාණයක් හටගන්නේ නැහැනේ. දැන් මේක වෙන් කර දැකීමනේ මේ ඇහැ වෙන් කර දකින්නවනේ දැන් මේක කෝප්පේ මේක කියලා දැන් මේ හැඩතල ටික වෙන වෙනම වෙන් වෙන්න එපා. මෙතන ෆොටෝ එකේ දැන් අපි මෙහෙම ෆොටෝ එකක් ගත්තාම මේ ෆොටෝ එකේ වෙන් කරලානේ තියෙන්නේ දැන් අපි කියනවා. මේක කියලා ෆොටෝ එක කතා කරනවා. ඒක ෆොටෝ එකේ හැඩතල වෙනස්නේ. අපි වෙනම මොකුත් නැහැ. ෆොටෝ එකේ එකම නම් සුදු පිටියක් වෙන්න බෑ. සුදු ෆොටෝ එකක් නෙමෙයි. මේකේ යමක් වෙනසක් පේනවනේ. ඒ වෙනස තමයි චක්කු විඤ්ඤාණය කියන්නේ. අපි එතන තේනවා ස්කන්ධ. ස්කන්ධ නැතුව චක්කු විඤ්ඤාණයක් හටගන්නෙත් නැහැ. විඤ්ඤාණයක් නැහැ ස්කන්ධ නැතුව. වේදනා සංඥා සංකාර මේ චක්කු විඤ්ඤාණෙත් තියෙනවා. හැබැයි ඒක මේ අරක නෙමෙයි. අර අතන සම්මුති ප්‍රඥාප්ති මනෝ විඤ්ඤාණයෙන් එන එක නෙමෙයි. මෙතන තියෙනවා මේ හැඩතලයටත් චක්කු විඤ්ඤාණයක් හටගන්නේ. නෑ. එළියෙන් එන එකට මෙතන ප්‍රසාදය වෙන එක ප්‍රසාදය වෙන්නේ ප්‍රඥාප්ති නාම නෙමෙයි. ප්‍රඥාප්ති නාම හැදෙන්නේ මනෝ විඤ්ඤාණයට. දැන් මේ ඇහැනේ දැන් මේක දැන් අතර මෙහෙම කියන එකත් වැරදි. මොකද මේක තව ගැඹුරුයි. එතකොට මෙතනම තමයි සේරම වෙන්නේ. ආයි ඇතුලේ කොහෙවත් නෙමෙයි. නමුත් දැන් මේක අපිට පෙන්වන්න සිද්ධ වෙනවනේ පොඩ්ඩක් ලිහලා පෙන්වනකොට තැන් දෙකක් පෙන්නනවා. එතකොට ඒක තැනක් තමයි ඔන්න ඕක චක්කු විඤ්ඤාණය. අනිත් එක මනෝ විඤ්ඤාණය. එතකොට මේ ස්කන්ධ මෙතරක් තියෙනවා. මෙතරත් ස්කන්ධ පෙන්නනවා. මේ ස්කන්ධ කියලා කියන්නේ විඤ්ඤාණය කියන්නේ වෙන් කර දැන ගැනීමයි. එතකොට මේ වෙන් කරලා පේන්නේ මේ මෙහෙම. එතකොට මේ මොනවා හරි දෙයක් යා අඳුරන්නේ නැතුණාට යාට වෙනස පේනවා. ආ පොන්චි ළමයාට මෙහෙම මොනවා හරි පේනවනේ යාට. දන්නේ නැනේ මොකද්ද කියලා. අන්න ඒක තමයි මනෝ විඤ්ඤාණය. එතකොට මනෝ විඤ්ඤාණය තියෙන පස්ස පච්චය. එතකොට මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ වේදනා සංඥා සංකාර. එතකොට යා මේ වේදනා සංඥා සංකාර කියන්නේ මනසේ තියෙනවා මේ ඇඩතලයට කලින් දීපු සංඥා. ඒ සංඥා පෙරමතකයෙන් ගලපන එක සංකාර. ඒකෙන් ඊට පස්සේ දැන ගැනීම වෙනවා මේ කෝප්පේ. අන්න ඒක එන විදිහ තමයි අර සිත හැදෙන හැටි පේන හැටි. අපි මේ සේරම මේ ඇතුළේ වෙනව නෙමෙයි මෙතනම තමයි වෙන්නේ. ඒක තමයි ඊගාව තියෙන කතාව. ඒක මෙතනම වෙනවා. ඒක තමයි ඒක පෙන්වන්න ගියාම අපිට ටිකක් ලියලා පෙන්වන්න වෙනවා තැන් දෙකක්. මෙතන ඉස්සල්ලාම එන්නේ චක්කු විඤ්ඤාණය කියලා ෆොටෝ එක ප්‍රතිබිම්බ පෙන්වන්න ඕනේ හින්දායි ඔක වෙන්නේ. ඔකට වෙන්නේ දැන් ප්‍රතිබිම්බයක් එන්නේ කියන එක පෙන්වන්නත් ඕනේ. එළිය නෙමෙයි කියන එක පෙන්වන්න. ඒතකොට චක්කු විඤ්ඤාණය කියලා පෙන්වනවා. හැබැයි ඒක මනසින් තමයි හැදෙන්නේ මේසේ. ඒක පෙන්වන්න ඕනේ නම් මනෝ විඤ්ඤාණයකුත් පෙන්වනවා. හැබැයි මෙතන ස්කන්ධ 10ක් එනවා. ඒ චක්කු විඤ්ඤාණයට 5ක් එනවා. වේදනා සංඥා සංකාර නැතුව විඤ්ඤාණයක් එන්නේ නැහැ. ඊට පස්සේ මනෝ විඤ්ඤාණයටත් 5ක් ඇවිල්ලා මේසේ හැදෙන්නේ. 10ක් එනවා. අයි මනෝ විඤ්ඤාණෙත් එනවානේ. මනෝ විඤ්ඤාණය වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එතනත් 5ක් එනවා. මේක ලියලා පෙන්නුවොත් තමයි මෙතන එනවා. චක්කු විඤ්ඤාණයට එනවා වේදනා සංඥා 5යි චක්කු විඤ්ඤාණය. ආයේ ඒක ස්පර්ශ වෙනවා. තින සංගති පස්සෝ ස්පර්ශ වෙනවා. ස්පර්ශයෙන් ආයේ එනවා වේදනා සංඥා සංකාර මනෝ විඤ්ඤාණයෙන් එනවා ප්‍රඥප්තිය. දැනගත් එක විඤ්ඤාණය. එතනත් විඤ්ඤාණයක් එනවා. අතනත් එනවා. චක්කු විඤ්ඤාණය මෙතන මනෝ විඤ්ඤාණය. දෙකක් මෙහෙම ඇවිල්ලා 10ක් ඇවිල්ලා තමයි මේසේ හැදෙන්නේ. මේසේ හැදෙන හැටි පෙන්වුවොත්. එතකොට මේ මේසේ හැදෙන්නේ 10ක් ඇවිල්ලා. එතකොට මෙතන අපි ගන්නෙ
ස්කන්ධ 10 වුණාට දැන ගැනීමක් තියෙනවා. එතකොට 10ක් වහලා එකක් කරන එකක් තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේ එක වෙලාවක අපිට පේනවා නම් හිත පේන හිතනේ. එකයි පේන්නේ. හැබැයි එතකොට අනිත් අර ඇස කන දිව නාසය කියන ඒවා වැහිලා තියෙනවා. එතන පහක් වැහිලා තියෙනවා. පහක් වහලා එකක් ඇරලා තියෙනවා. නතර මනෝවිඥානේ 10ක් වුණා. ඒක දෙයක් ගැඹුරු ඒක තාටියක් පස්සේ දවසක කතා කරමු. එතකොට එතන 10ක් වැහිලා එකක් ඇරෙනවා. හැමතිස්සෙම එකයි පේන්නේ. අපිට පේන්නේ වර්ණයක් නම් ඒකයි, ශබ්දයක් නම් ශබ්ද. හිත හැමතිස්සෙම මෙහෙම එකයි යන්නේ හැමතිස්සෙම. ඊට පස්සේ ශබ්දයක් නම් ශබ්දේ. පේන එක නම් පේන එක. එකයි පේන්නේ. එතනට එන්නකො එකයි පේන්නේ. එතකොට එතන එනානේ. එතකොට අතන ශබ්දයක් නම් ශබ්ද එකයි පේන්නේ. හැබැයි මේක මනෝවිඤ්ඤාණ නැතුව එන්නේ නැහැ. එතකොට ස්කන්ධ 10ක් එනවා කියලා මතක තියාගන්නවා. 10ක් ඇවිල්ලා එන්නේ. එකයි පේන්නේ. ඒ 10 එකට එක පේනකොට 10ක් අර 10 ස්කන්ධ 10ක් තියෙනවා. ස්කන්ධ පහක් නෙවෙයි ස්කන්ධ දැන් පංච ස්කන්ධෙන්නේ යම් හැදෙන්නේ. දැන් පංචස්කන්ධය කියලා අපි කියන්නේ මේ කයට නෙමෙයි. අපි කියන්නේ ඔතන තියෙන උපාදාය රූපේ හැදෙන පංචස්කන්ධේ. වේදනා සංඥා සංකාර ස්කන්ධයට තමයි පංචස්කන්ධය කියන්නේ. අපි කියනවානේ මේ කයට පංචස්කන්ධය කියලා. මෙතනක පංචස්කන්ධය කියන්නේ මේ උපාදාය රූපෙට. ඒකෙන් තමයි අපි සේරම මැරෙන්නේ, උපදින්නේ, ඉන්නේ, දුක් විඳින්නේ, සැප විඳින්නේ සේරම හිතේ. එතන තියෙනවා ඒ ස්කන්ධේ. පංචස්කන්ධේ කාය කිව්වමත් වේදනා කාය එහෙම ගන්න. එතනත් කාය කියලා පෙන්නන්නේ හැමතිස්සෙම එතනට පෙන්නන්නේ. ඒ කියන්නේ එතන කයක් විදිහට තමයි පෙන්නන්නේ. මේ කාය නෙමෙයි කතා කරන්නේ. මෙතනින් කතා කරනවා මෙතන සිත හැදෙන තැනින් කතා කරනවා ඒ කාය කියලා. එතන ටිකක් ගැඹුරු ඒ ටිකක් ගැඹුරින් ගැඹුරට යන්න තියෙනවා. මොකද එතන අபிසංකාර එන හැටි තියෙනවා. එතන දැන් මෙයා පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර. දැන් ඊට කලින් මෙතනට එනවා වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර. එතකොට මේවා තියෙන්නේ මේ බාහිර දෙයක් කියලා හිතුවොත් විතරයි. දැන් බාහිර මුකුත් නැතුව මෙයාට එන්නේ නැහනේ සංකාර. මෙයාට එන්නේ නැහැ අර මේ වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර. දැන් බාහිර මේසයක් තිබ්බොත් ඒ මේසට එක්ක කැමති වෙනවා. එක්ක ඒ මේසට අකමැති වෙනවා. එහෙම වුණොත් මෙයාට කර්ම රැස් වෙනවා. බාහිර මේසයක් තිබ්බොත් ඒ මේසට එක්ක කැමති වෙනවා. එක්ක ඒ මේසට අකමැති වෙනවා. එතකොට ඒ මේසේ ඕනනම් ගිහිලා පූජා කරන්නත් පුළුවන් පන්සලට. එතකොට එයා කියනවා පින් කරගත්තා කියලා. එතකොට ඒක පුඤ්ඤාபிසංඛාරය වෙනවා. ඊට පස්සේ ඒකට එයා අකමැත්තෙන් ඒක ඕනනම් මොන හරි කළා දැම්මොත් ඒක අපුඤ්ඤාபிසංඛාරය වෙනවා. ඒ විදිහට තමයි මේක දිහා බලාගෙන භාවනා කරොත් හරි ඒක ආනිඤ්ඤාபிසංඛාරය වෙනවා. අபிසංකරණයකට එනවා. සංකාර අபிසංකරණයකට. මේ කිසිම දෙයක් අපි මනසින් හිතනකොට හැම එකම ස්ථිරයි වගේ හැඟීමක් එන්නේ. දැන් මේ මේසෙ ගත්තක් තියෙනවා වගේ. මේසයක් තියෙනවා. අපි දැන් හැම එකම නැවැත්මක් තියෙනවා මේ මනසේ. ඒ කියන්නේ හිත යන්නේක නවත්තන හැමතැනම මේසෙ, දරුවා, හඳ, ඉර. අපේ මනස හරි පාටුයි. දැන් අපි දිව්‍ය ලෝකයක් හරි මොකක් කරේ එහෙම කී අපි මේක නවත්ත ගන්නවා. නමුත් ඇත්තටම මේ ධර්මය තුල බැලුවම අපිට හොඳට පේනවා එහෙම නෙමෙයි මේ හැම මොහොතම විපරිණාම වෙනවා. දැන් මේ මේස කියන එකක් මේ එහෙම මේ හිත හැදෙන එකක් වුණත් එහෙම හැමතිස්සෙම ස්ථිර හැඟීම් එහෙම නෑ මේ ධර්ම තුල අර අபிසංකරණයනේ තියනවා කිව්වා. තියනවා කිව්වහම යාට එක ඝනට අහු වෙනවා. දැන් මම ඉන්නවා කියන අදහසත් එන්නේ අපි අතනින් එන්නේ. අපි අර මුලින් කියපු තැන එන්නේ. දැන් රූපේ තියෙනවා, කෝප්පේ තියෙනවා, මේසේ තියෙනවා. එතකොට මමත් ඉන්නවා. අයි අතරම පැති කීපයක්ම පේනවා. ඒක දැන් පෙන්වන්න පුළුවන්. දැන් තමන් ඉන්නේ කොහොමද කියලා බලමු. මම නේතම් මම නේසෝමස්. ඒතම් මම මේසෝමස් මේසෝ අත්තානේ. මම මගේ ආත්මය කියන්නේ. එතකොට බාහිර මේසේ තියෙනවා. දැන් මේසේ පේන්නේ කාටද? අන්න එතකොට තමයි මේ පැත්තේ අන්තේ මේ පැත්ත කාටද පේන කෙනෙක් ඉන්නේ බෑ. අන්න එතකොට එයාට හිතෙනවා මේ අන්තේ. අර අතන මෙතන මට තමයි පේන්නේ කියලා හිතනවා. අද ඒ අතරේ පෙනීමක් විතරක් වුණාම එච්චරයි. කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒ එළියම විතරයි කතාව තියෙන්නේ එතකොට. එතකොට මේ පැත්තට එන්නේ නැහැ. මේ පැත්තේ පේන කෙනෙක් නැති වෙනවා. පෙනීම තමයි සිත. ඇහිීම සිත. එතකොට ආයේ මේ කතාවක් නැහැ. පේනවා එච්චරයි.
එතකොට මේ පැත්තේ අන්තයක් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මම නැති වෙන්නේ එහෙම නෙමෙයි. නෑ කියලා හිතුවම නෙමෙයි. මම නැති වෙන්නේ යාට එළිය අන්තේ දැන් එළිය පේනවනේ. එළිය දැන් එළිය පේනවනේ යාට. දැන් එළිය පේනවා කියන තැනට සිත කියන්නේ. දැන් පේන හිතනේ මේක ඇහෙන හිතනේ. හිත කියන්නේ ඕකටනේ. එච්චරයි කියලා හිතෙන්න ඕනේ. වෙන දෙයක් නැහැ. පේන බව එච්චරයි. අර දිත්තේ මත්තන් කියන්නේ. දැක්කනම් දැක්කා විතරයි. ඒකේ අර සම්මුති නාමේ මනෝවිඤ්ඤාණයට ගිහිලා නෙමෙයිනේ. දැන් මනෝවිඤ්ඤාණයනොත් ගිහිලා සත්‍ය අවබෝධ වෙලා තමයි ඔක කියන්නේ. ඒකේ ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ දැන් මේක අපි ධර්මය අවබෝධ වෙනකොට මෙන්න මෙහෙමයි පෙළ හොඳට දකින්න ඕනේ. අර තුන මුලින් වැදගත්. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඤ්ඤාණ කියන එක. ඒකට තමයි අපි ඇස ආයතන හැදෙනවා කියන්නේ ඔතනටයි. අපි කියනවානේ අවිද්‍යාපච්චය සංඛාරා ඒ කියන්නේ කලින් දාපු සම්මුතිනේ. ඒක සංඛාරපච්චය විඤ්ඤාණං කියනවානේ. එතකොට මේ විඤ්ඤාණය කියන්නේ දැන් ඔය තියෙන විඤ්ඤාණයනේ. විඤ්ඤාණපච්චය නාම රූපං කියනවානේ. දැන් අවිද්‍යාපච්චය සංඛාරා කලින් මේ දරුවා අවිද්‍යාව තුළ මුකුත් නැහැ සිතුවිලි දානවා. ඒ සිතුවිලි යනවා දරුවා විඤ්ඤාණයක් හදා ගන්නවා. සංඛාරපච්චය විඤ්ඤාණ. හරිනේ. එතකොට ඊට පස්සේ විඤ්ඤාණපච්චය නාම රූපනේ. දැන් මේ දරුවා ඊට පස්සේ ආයෙ එළිය බලනවා. බැලුවාම මේ දරුවට නාමය රූපේ ඊට පස්සේ අතන මේසෙ තියෙනවා. එතන රූපේ මෙතන නාමය. මෙතන මම ඉන්නවා. ඊට පස්සේ අතන මේ විඤ්ඤාණපච්චය නාම රූප වෙනවා. අය විඤ්ඤාණය මෙතන දැනගන්න කියලා ගන්න. දැන් අපි ඉස්සල මේ යන්නේ සසර යන ගමන තමයි පටිච්චසමුප්පාදේ පෙන්නන්නේ. සසරෙන් මිදෙන එක නෙමෙයි. යන හැටි තමයි ඔය කියන්නේ. එතකොට මෙතන විඤ්ඤාණය තියෙනවා. අතන රූපේ නාමයේ මෙතන හිත සම්මුතියේ මේසේ ගැට ගහලා විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණපච්චය නාම රූප. යෝ නාම රූපච්චය සලආයතන කියන්නේ දැන් ගැට ගහලා එකතු වෙන මෙන්න මේ තුනේ එකතුව තමයි සලආයතන කියන්නේ. සලආයතන පච්චය පස්ස. අන්න එතන තමයි පස්ස එන්නේ. පස්ස කියන්නේ ස්පර්ශ වෙනවා මනසට. දැන් මනසක් හැතේනවා. එතකොට තමයි යාට එන්නේ මේස කියන එක හදාගෙන තැනට එන්නේ මේ ස්පර්ශයෙන් තමයි. ස්පර්ශය කියන්නේ හැමතිස්සෙම ප්‍රතිබිම්බයක්. ස්පර්ශය කියන්නේ බාහිර එළිය තියෙනව නෙමෙයි. බාහිර කඩන්නේ ස්පර්ශයෙන් තමයි. පස්ස කියන තැනින් තමයි. එතනින් කැඩුවාම එළිය අතන මෙතන දෙපැත්තට කැඩෙනවා. ඊට පස්සේ එතන වේදනා සංඥා සංකාර. පස්සපච්චය වේදනා වේදනාපච්චය ඊට පස්සේ මොකද්ද? උපාදාන පච්චය වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන පච්චය භව භවපච්චය ජාති ඕම තමයි තියෙන්නේ. ඒක සසර යන්නේ. සසරෙන් මිදෙන එක නෙමෙයි. හැබැයි මේක පස්සපච්චය වේදනා යම් වේදේති සංජානාති යම් සංජානාත්තම් විතක්කේති කියන්නේ මේ ස්පර්ශය කියන්නේ ප්‍රතිබිම්බයක්. ඇහැට එන රූපේ මෙතන ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක ඇතුළට ගියොත් වේදනා ඒක තමයි විඳින්නේ හැඩතලය. ඊට පස්සේ හැඩතලේ යම් වේද සංජානාත් දැනගන්නේ සංඥාවෙන් පෙර මතකයෙන් ගලපලා බලනවා මේසේ කියන මේ මේසේ කියන සංඥාව. ඊට පස්සේ යම් සංජානතම් විතක්කේත අන්න ඒක විතරක කරලා තමයි මෙයා දැන ගැනීම අර අවසානයේ විඥානය තමයි මේසේ කියන එක හදාගන්නේ. පෙර මතකයෙන් ගලපලා තමයි මේ හැඩතලයට බලලා මේසේ කියන එක ගන්නෙ. හැබැයි මේ විඥානය මේසේ කියලා හදුනොත් ඒක කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් යා නැවත උප්පත්තියට හේතු වෙනවා. හැබැයි මේසේ කියලා හදාගත්තේ නැත්තම් දැන් අම්මා දැන් ඔය කියපු ටික හිතුවොත් නෑ එළියේ මේස කියන ඒවා නැහැ. මේ මගේ ඇහැ තමයි මම දකින්නේ. මම මේ හිතන එක තමයි මේ තියෙන්නේ. එළියේ එහෙම ඒවා නැහැ කියලා අම්මා දැන් හිතුවොත් මොකද දැනද වෙන්නේ? අම්මට එළියේ මේස හම්බ වෙන්නේ නැහැ. අම්මා හිතනවා මගේ හිතේ තමයි මේස තියෙන්නේ. එළියේ මේස නැහැ. අන්න ඒක තමයි අම්මේ අර නිවන් දකින්න පාර. ඒ නිවන් දකින්න පාර. හැබැයි නිවන් දකින්න නැත්තම් අම්මා දැන් නිව ඕක දන්නේ නැහැ කියමු. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සෙක් දන්නේ නැහැ. එතකොට එයා කරන්නේ මේ අර පස්සපච්චා වේදනාව කියන තැනේදී එන්නේ දැන් මේක කැමරාවක් ෆොටෝ එකක් කියලා දන්නේ එනවා ආලෝකේ එනකොටම යාගේ ඇතුළට යනවා. ඇතුළෙන් මෙයා පෙරමතකෙන් ගලපනවා. ගලපු ගාම යම් පස්සපච්චා වේදනා යම් වේදේ සංජානනාත් යම් සංජානනාත් ඒ පෙරමතකෙන් ගලපුව වේදනා සංඥා සංකාර විඥාන. එතකොට පටිච්චසමුපාදේ යනවා දිගටම. ඊට පස්සේ යාගේ විඥාණයෙන් කියනවා මේසයක් තියෙනවා. ඒක නියමයි ලස්සනයි. මගේ කාමරේට හොඳයි. ඒක මොකක් හරි හිතනවා. එතකොට එයා සසර යනවා. ඒ මේසේ යාට තණ්හාව උපදිනවා. තණ්හාපච්චය භව. ඊට පස්සේ එතනට එනවා තණ්හාව නිසා උපාදානපච්චය භව. ඒ කියන්නේ තණ්හාව උපදින්නේ දෙයක් හට ගන්න ඕනේ. මේ ඔක්කොම එකටමයි තියෙන්නේ. එළියේ මේසයක් තිබ්බොත් නේ මේසෙට තණ්හාව උපදින්නේ. මේසයක් තිබ්බොත් නේ තණ්හාව උපදින්නේ. එහෙනම් තණ්හාව උපදින්න උපාදාන රූපය ඕනේ. ඒකයි මෙතන අර පස්සපච්චා වේදනා යම්
වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියලා ඕක දිගට අරන් අපි මේ ටික එකටම යනවා. එකටම යනවා. තණ්හාපච්චය උපාදානපච්චය භව. ඒ කියන්නේ අල්ලගත්තොත් දෙයක් දැන් එයා අල්ල ගන්නවනේ ඊට පස්සේ ඒකට තණ්හාවත් උපදිනවනේ. ඉතින් ඒ එළිය දෙයක් තියෙනවා කියන එක තමයි භවය. භවය කියන්නේ මේ ඔක්කොමනේ. දැන් මගේ මේ භවයට මේ ගෙවල් මේවා පේනේවා ළමයි ඔක්කොම අයිතිනේ මගේ භවයට. අම්මගේ භවයට දැන් මම මේ භවය කියන්නේ සේරටමනේ. එහෙමනේ. අම්මගේ මේ භවය කියන්නේ ඔක්කොටමනේ. ඊගාව භවය කියන්නේ ඊට මනකට පස්සේ එකක් නේ. එතකොට සම්මුතියන්නේ අපි කතා කරන්නේ. හරිනේ. එතකොට දැන් භවය කියන මේ මේසෙත් භවයට අයිතිනේ. එහෙනම් භවය හැදෙන හැටි තමයි මේ කතා කරන්නේ. එතකොට භවය කියන්නේ මෙළියේ තියෙන මේසේ. එතකොට මේ භවය හැදෙනවා නම් එයා සසර යනවා. භවය කියන මේසේ හැදුනොත් මේසේ උපදින්න ඕනේ. මේසේ මැරෙන්න ඕනේ. භවයක තියෙනවා ඇතිවීම නැතිවීම. අයි මේසේ දැන්නේ හටගත්ත. දැන් මට මේසයක් හැදුනා. දැන් මගේ භවයේ මේසයක් තියෙනවා. දැන් මට දරුවෙක් ඉපදුනා. දැන් මට මේ භවයේ දරුවෙක් ඉන්නවා. ඕකම සමානයි දැන් මගේ හිතේ හැදෙන හැමදේම. මේසේ ගෙදර දරුවෝ ඔක්කොම භවයට අයිති වෙනවා. නෑ නැති කරන්න බෑ එළියෙන්. හිත ඇතුලෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හිත ඇතුලෙන් තමයි භවය හැදෙන්නේ. එළියෙන් නෙමෙයි. එළියේ මොකුත් ඒ සාමාන්‍ය විදියමයි එළිය. එළිය නෙමෙයි මේ කතාව තියෙන්නේ හිතේ. හැම මේ කතාව සම්පූර්ණයෙන්ම මනෝ පුබ්බංගමා තියෙන්නේ. ඒකයි බඹයක් පවුණු ශරීරයෙන් තමයි බුදුන් වහන්සේ බුද්ධත්වයේ මෙතන ප්‍රකාශ කරන්නේ. මේ කියන්නේ මේක බුද්ධ කියන අවබෝධඥානෙ. එයා බුද්ධ අවබෝධය කියන එක ඇති වෙන්නේ මනසින්ම. ඊට සිද්ධාර්ථනේ කෙනා විදියට ගත්තොත් ගෞතම සිද්ධාර්ථ. නමුත් එයා බෞද්ධ අවබෝධය තමයි බෞද්ධ. ඒ මහා අය අවබෝධඥානෙ තමයි බෞද්ධ කියලා කියන්නේ. එහෙම කෙනෙක් නැහැ නැත්තම්. දැන් අතන අපි වුණත් ඒ අවබෝධයේ ඒ දකින්න මේක තව ගැඹුරුයි. මේක දැන් මෙතන ඉවරයක් නෙමෙයි මේ කතා කරන්නේ සසර යන එක. එතකොට ওই භවයේ හැදෙන හැටිනේ අපි කතා කරේ. දැන් භවයේ හැදුනොත් තමයි එළිය මේසයක් තියෙනවා. දැන් මගේ භවයේ මේසයක් තියෙනවා. අපි ඕකම ගමු. ඉවරුනේ නැහැ එතන. එතකොට භවයේ හැදුනොත් එතන උපතක් මරණයක් තියෙනවා. මේසේ. මේසේ ඇතිවීම නැතිවීම තියෙනවා. දැන් හිතේ මේසේ හටගත්තනේ මට. ඊට මේසේ හටගත්ත මේසේ මේ මේසේ කඩලා බිඳලා දාන්නත් පුළුවන්. එහෙම වුණොත් මේසේ නැති වෙනවා. මේසේ හටගත්තා මේසේ නැති වෙනවා. එතකොට ඉපතයි මරණයයි තියෙන භවේ. එතකොට ඒකයි අර වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය උපාදානෙන් අල්ලගත්තා. උපාදාන රූපේ හැදුනා. දැන් මේසේ අල්ලගත්ත නිසා දැන් මේ කියන්නේ මේ සසර යන හැටි. ඊට පස්සේ ඊට පස්සේ උපාදානෙ අල්ලගත්තා මේසේ භවේ හදාගත්තා. උපාදානපච්චය භව භවපච්චය ජාති ජරා මරණ. ඒ කියන්නේ ඊට පස්සේ මේසේ කැඩිලා බින්දලා ඊට පස්සේ දුක හිතේ කවුරු හරි හොරකම් කරොත් එයාට ද්වේෂයක් ඇති වෙයි කේන්තියයි. ඊට පස්සේ මේසෙට එන තණ්හාවත් එක්කලා එයාට රාග දේශ මොහ උපදිනවා. කර්ම රැස් වෙනවා, කෙලෙස් රැස් වෙනවා. ඊට පස්සේ වචී සංකාර මේසෙ හොඳයි කියලා කියවෙනවා. ඊට පස්සේ කාය සංකාර මේසෙ උස්සන් කියලා පූජා කරන්න දඟලනේවා. ඊට පස්සේ මනෝ සංකාරය මේසෙත් එක්කලා එයාට හීනෙන් හරි මේසෙ පෙන්න පුළුවන්. ඉතින් මේ සංකාර කොහොමද ඊට පස්සේ සසර යදෙනවා. දැන් අපි ඇයි මෙරි උපදින්නේ? අපි ඇයි සසරක් යන්නේ? මෙන්න මේ සිත නිසානේ. මේක තමයි හේතුව. දැන් මේකම තමයි මේස හැදෙන විදිහම තමයි මේ ශරීරය හැදෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම දැන් තව මේ මේස වෙනකොට අපි නෝ සතෙක්. එහෙම නැත්නම් දරුවෙක්. දැන් දරුවෙක් ඒ විදිහට අපි හිතමු. දැන් මේ ලෝකේ උපතින්ම කවටවත් එහෙම ළමයි හම්බ වෙන්නේ නැහැ නේ. එයාත් ලොකු වෙලා එයාත් කසාද බැඳලා ඊට පස්සේ එයාට පස්සේනේ දරුවෙක් හම්බ වෙන්නේ. හරිනේ මං කියනවා. එතකොට ඒකත් මේසේ ඇති වෙනවා වගේ නේද ඇති වෙන්නේ පස්සේ. ඊට පස්සේ ආය රූපයක් හදා ගන්නවා. ඒ තමයි මගේ දරුවා. ඊට පස්සේ එතන ඊට පස්සේ දරුවට ඇලෙනවානේ මේසට ඇලනවා වගේ. ඊට පස්සේ ආ භවයක් හදා ගන්නවා. දැන් දරුවාගේ උපතම් මරණයකුත් එයා දකින්නවානේ. දැන් මට දරුවෙක් ඉන්නවා. දැන් මේ දරුවා මැරුණොත් දැන් මේ දරුවා ඉපදෙනවා. දැන් මේ ඉපදින්නේ භවයක්. තමන් මේ උපාදානයක් කරගත්ත එකක්, තණ්හාවක් ඇති කරගත්ත එකක් භවයක්. ඒකයි මෙතන පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. අන්න හදාගත්ත දරුවා. දැන් එයාට මෙතන තියෙනවා නැවත උපදින්න හේතුවක්. ඇයි මෙයාට මෙයාව දාලා යන්න බෑ. මෙයා මරනකොට හිතනවා අනේ අර දරුවා මොනවා කරයිද දන්නේ අනේ අර දරුවා හැමතිස්සෙම මේ දරුවාගේ බැඳීම නැති වෙන්නේ නැහැ. මොකද අර ඉන්නකම්ම දරුවත් එක්ක තව ගනුදෙනු ගොඩාක් කරගන්නවා. ඊට පස්සේ දරුවා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ දරුවා රස්සාවක් කරන්න ඕනේ. ඊට පස්සේ දරුවගෙන් තමන් ගොඩාක් බලාපොරොත්තු ඇති කරගන්නවා. ඊට පස්සේ පෝනෝභාවිකා නන්දි රාගසගත අතර අත්‍රාභිනන්දනි. දැන් මෙයා මේක තව ගැට ගන්නවා. සසර. දැන් සසර හදාගන්නේ තමනුයි. හැම මොහොතේම.
එතකොට එතන තමයි යාගේ ඒ ගැට ගැහිලි ටික උපාදාන අල්ල ගැනීම ටික තියෙන්නේ. මනසේ මේ ටික තියෙන්නේ. මේ විඥාණයට තමයි මේ සේරම ඩැමේජ් එක සිද්ධ වෙන්නේ. ආයි මේක හැදෙන එක උප්පත්තිය හදාගන්න එක ඔය විඥාණය විසින් දැන් මේ හදනවා. තියාගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ජාති ජරා මරණ වල මෙයා ශෝක වෙනවා, පරිදේ වෙනවා. දැන් මේ අපේ මලි නැතුණාම අම්මා ඇඬුවා වගේ. එතකොට වෙන්නේ අම්මා වුණත් ඊට පස්සේ දැන් මොනවා හරි මලියට උනොත් හරි ළමයෙකුට උනොත් හරි ඊට පස්සේ දැන් මුණුබුරොත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේවත් වෙනවා. ඊට පස්සේ මේකේ ලොකු කතාවක් තියෙනවා මේකේ. සමහර මිනිසුන්ට දරුවෝ නැති වුණාට තියෙන සල්ලි වලට, තියෙන රත්තරන් බඩු වලට, තියෙන දේපොළ වලට සමහර මිනිස්සු රූපෙට එච්චර නැතුන රූපෙටත් ඉන්නවා ඇවිල්ලා. ඉතින් මේ මිනිස්සු මේ මත්තේ යන්තිරම දරා ගන්න බෑ, යන්න බෑ. අර අල්ලගත්ත දේවල් වලින් මිදෙන්න බෑ. ඇත්තටම එළියේ එහෙම දේවල් මුකුත් නෑ අන්තිරම බලනකොට. අන්තිරම බලනකොට එළියේ නෙමෙයි යා අල්ලගෙන ඉන්නේ හිතින්. දැන් අපේ අම්මාතර මල්ලි නැතුණාට පස්සේ සෑහෙන කාලයක් ඉතින් අල්ලගෙන ඉන්නවා. දැන් ඇත්තටම මේකේ තියෙන මේ අන්ධකාරය කියන්නේ මෝහ කියන්නේ මෝඩ අන්ධකාරයනේ. ගොංකම් කියන්නේ මොහ ගණ අන්ධකාරය කියන්නේ. දැන් මොකුත් හිතන්න එපා. මේකේ මේ පැත්ත හරිම පුදුම හිතන කතාවක් නේ තියෙන්නේ. දැන් සමහර අය අවුරුදු 20 30 දාන දෙනවනේ. මැරිච්ච මිනිහට. ඒක තනිකර ගොංකමන්නේ. ඒකට හේතුව මේ හිතේ ඉන්න කම්ම මෙයා දෙනවනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගේ හිතේ ඉන්නේ. එළියේ නෙමෙයි. එයා හිතාගෙන ඉන්නවා අරම වෙන්නේ නැති මේම වෙන්නේ නැති මේම වෙන්නේ නැති මං ඉඳ මේම කරනවා. ඇත්තට මේක දැන් ඇත්තට මේ සේරම ආගම් වල එහෙම තියෙනවා. ඉතින් ඕක බුද්ධාවේ තියෙන්නත් බෑ. ඉතින් බුදුන් වහන්සේ ඇත්තටම එහෙම ඒ මොහ අන්ධකාරයට මොකද්ද කරන්නේ මිනිස්සු හදාගෙන තියෙන්නේ. දැන් එහෙම දෙයක් ඇත්තටම මේ ධර්මය අවබෝධ වුණාම මේ කෙනාට මේ දැන් කෙනෙක් මරණයක් නැහැ. මරණයක් නැති වෙනවා. ඒකට හේතුව දැන් යා හිතෙන් මිදුනොත් දැන් වේදනා පස්සපච්චා වේදනා පච්චා දැන් තණ්හා පච්චා උපාදාන පච්චා භව කියන තැන මෙයා දකින්න එළියේ නෑ මුකුත්. ධර්මය අවබෝධ වුණු කෙනා දැන් මේ සම්මාදිට්ඨියට පැමිණි කෙනා කතා කරන්නේ. දැන් මේ සෝවාන් පුජ්‍යලේ ගැන කතා කරා. ආර්ය පුජ්‍යලේ. ආර්ය කියන්නේ මෙයා නාමයේ රූපේ ගැට ගන්නෑ. මෙයා හිතනවා නාමය වෙනයි රූපේ වෙනයි. මෙයා ගැට ගන්නෑ. ඊට පස්සේ විඥාණයට මොකද වෙන්නේ? පතිත වෙන්නේ නැහැ එළියට. දැන් විඥාණය එළියෙන් දෙනවා. විඥාණය මෙහෙ හැඩතලේ එනකොට චක්කු විඥාණය මනෝ විඥාණයෙන් දෙනවා. දැන් මේක මේසි කියලා දෙනවා. දුන්නාම මනෝ විඥාණයෙන්ම දෙනවා. අර අවබෝධ ඥානය නිසා මනෝ විඥාණය මේක යෝනිසෝ මනසිකාරය කරනවා. යථාභූත ඥාණයෙන් දකිනවා. ඒ කියන්නේ යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඥාණයෙන් දකිනවා. එළියේ නෑනේ ඕවා. නාමේ ගැට ගැහෙන්නේ නැහැ රූපෙට. ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූපෙට ගැට ගැහෙන්නේ නැතු වෙන ගම විඥාණය ඉවරයි. අනිදස්සන වෙනවා. ඒ කියන්නේ එළියේ දර්ශනපතේ නැති වෙනවා. අපපටිච්චිත විඥානය එනවා. ඒ කියන්නේ බාහිර පතිත වෙන්නේ නැහැ. දැන් හිත බාහිරට යන්නේ නැති කෙනෙක්. මේ ආර්ය පුජ්‍යලී. හිත යන්නේ නැහැ බාහිරට. දැන් මොකද වෙන්නේ? සසර හැදෙන්නේ නැහැ. සසර හැදෙන්නේ නැහැ. දැන් මෙයා කර්ම රැස් වෙන්නේ නැහැ. ක්‍රියාසිතක් හම්බ වෙනවා. මෙයාට දැන් කර්මේ ගැට ගහන්නේ නැහැ. කර්මේ රැස් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයා දැන් මෙයා කර්ම කරන්නේ කොහොමද? බාහිර දැන් මේසයක් නැහැ පූජා කරන්නේ. දැන් පූජා කරන්න විදියකුත් නැහැ. දැන් බාහිර කැඩෙන්න නිසා දැන් අඬන්න හේතුකුත් නැහැ. මොකද එයාට එහෙම දෙයක් බාහිර නැහැ. එයා දන්නා යාගේ හිතේ තියෙන බාහිර නෙමෙයි කියලා. එතකොට එයාට මොකද? එයාට දැන් පූජා කරන්න දැන් පින් කරගන්න බැරි වෙනවා. එයාට පින් කරන්න බෑ. මේ ආර්ය පුජ්‍යලයට පින් කරන්න බෑ. පුඤ්ඤ පාප පහිනස්. එයාට එතනට යන්න බෑ. බාහිර මුකුත් නැතුව එයා කොහොමද පින් කරන්නේ? එයාට බාහිර මුකුත් නැහැනේ. පිරිකර හම්බ වෙන්නේ නැහැනේ එයාට. එයාට පිරිකර හම්බ වෙන්නේ නැහැ. එයා දකින්නේ යාගේ හිතේ තමයි තියෙන්නේ. එළියේ නැහැ කියලා. ඉතින් එයා එළියේ කිසි දෙයක් හම් වෙන්නේ නැහැ. එයා පින් කරන්න බෑ, පව් කරන්න බෑ. එයාට මුකුත් එහෙම බෑ. පුඤ්ඤ පාප පහිනස් සියලුම එයාට මේ අනිත් පැත්තට කර්ම විපාක දෙන්නේ නැහැ. එයා පව් කරන්නේත් නැහැ, පින් කරන්නේ නැහැ. කවදාවත් එයාට කර්මයක් විපාක දෙන්නේ නැහැ. එයා ක්‍රියාසිතක් තියෙන. එයා ආවිලා ආර්ය භූමියේ ඉන්නේ. එයා තමයි සම්මාදිට්ඨියට පැමිණි කෙනා. එයා තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ එතනට ධර්මයේ දකින්න. ධම්මේ දකින්න එකටයි ධර්ම සරණං ගච්ඡාමි කියන්නේ. මේ නිකම් මේ මිනිස්සු දැන් කියවෙන්නේ නැහැ නේනම් ඔක කිසිම තේරුමක් නැහැ වැඩක් වෙන්නේත් නැහැ ඒගොල්ලෝ දන්නේත් නැහැ මොකද්ද වෙන්නේ කියලා. නමුත් දැන් මේක මෙයා දකිනවා. බුද්ධ සරණං ගච්ඡාය බුද්ධ දකිනවා. බුදු සිත දකිනවා. බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ ඒකට. ඒ කියන්නේ එයා මේක බුද්ධ සිත දකිනවා. අවබෝධ සිත, අවබෝධ ඥානය දකිනවා. නෑ ඒකත් නෑ. මොකද සංඝ කියන්නේ මේ දකින්න බවට. මේ එළියේ රූපේ නැහැ. සිත මෙතන ඒ දෙකේ මිදින එක සංඝ කියන්නේ. මේක දකින්න බවට කියන්නේ සංඝ. අරක ධර්මයේ තුල යා මේස හදුනේ මේව දකින්න එකට කියනවා ඒක ධර්මය. ධර්මයේ දකින්න සංඝ කියන්නේ ඒක එන සිතට පෙන්වන එකට කියනවා සංඝ කියලා.
අයි මේ එනේ සිත රාග ඇති වෙන්නේ නැහැ, ද්වේෂය ඇති වෙන්නේ නැහැ, මෝහය ඇති වෙන්නේ නැහැ. රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. අයියේ. එතකොට යාට මේසයක් තියෙන්න බෑ, රාගයක් එන්නේ. ද්වේෂයක් එනවා, මේසයක් තියෙන්න බෑ. දැන් දරුවෙක් ඇති වෙන්නෙත් නැහැ යාට. එළියේ තියෙන එක තියෙනවා. එළියේ තියෙන මොකුත් නැති වෙලා නෙමෙයි. ඒවා ඒ විදිහටම තියෙනවා. නමුත් හිත ඇතුලේ අවබෝධ ඥානයක් තියෙනවා. ඒකයි සංකිතේ නිබ්බිදාය කියන්නේ. අවබෝධයෙන් නිවන් දකිනවා කියලා කියන්නේ. අවබෝධයෙන් නිවන් දකින්නේ. රස රාග න පටිසංවේදී. එයාට රස දැනෙනවා. මොකද ඒවට ඇල්මක් නැහැ. මොකද එයා දන්නවා එයාගේ දිවේ මේක එළිය නෙමෙයි කියලා. එයා දන්නවා ඒක ඇතුලේ මේක හිතේ තියෙන එළිය නෙමෙයි කියලා. එළියට යන්නේ නැති කෙනා එළිය නැවත උපදින්නේ නැහැ. ඊගාව එක. නිවන් දකිනවා. මේ විඥානේ සකස් වෙන මෙතන ඇවිල්ලා අපි වෙන පැත්තකින් මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා මේ ශක්තිය උපදිනවා විඥානයේ ශක්තියක් කියලා ඒක නිෂ්ප්‍රභා වෙනවා කියලා මෙතනින් පෙන්නවා. නිවන කියලා ඒ විදිහට අපි පෙන්නවා. ඒක ටිකක් ටිකක් වෙනස් විදිහක් තියෙන. ඒක ටිකක් ගැඹුරුයි. ඒක ගොඩාක් අයටම ඒක ධර්මයේ පැත්තේ ගොඩාක් විදිහට ඒකට යන්න අවශ්‍ය නැහැ කවුරුවත්. අපි කියන්නේ ඒක කාටවත් එහෙම ගන්න කියලා. අපි කියන්නේ මේ ධර්මයේම දකින්න. බුදුන් දේශනා කරලා තියෙන ටික තමයි අපි කතා කරන ටික. අபிසංකරණයට යන්නේ නැහැ. ඒ කියන්නේ පුඤ්ඤාபிසංඛාරා කියන තැනට එන්නේ නැහැ. අපුඤ්ඤාபிසංඛාරා කියන මුකුත් ඇත්තටම අපේ දැන් මිනිස්සු ගොඩක් වෙලාවට ඔය කර යන හිස් මෝග වැඩ ඔක්කොම නවතිනවා. සේරම සියදිවි නසා ගන්න කවදාවත් ඒ කෙනා යන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් සියදිවි නසා ගන්න කෙනෙක් එයාට දරා ගන්න බැරුව එළියේ එක්ක මට මෙහෙම වුණා කියලා මමත් හදාගෙන. දැන් මම කියන කෙනා හැදෙන්නේ එළියේ මේස හැදුණු විදියටමයි. එතන මම කියන කෙනෙකුත් මේකේ නැහැ. මේ කතාව හරි පුදුම කතාවක් කියන්නේ. මම දැන් මේ ශරීරය ඇති වෙන්නේ බාහිරටමයි. මේ ශරීරය අභ්‍යන්තර කියලා නෙමෙයි ගන්න. මේ ශරීරයත් ඇති වෙන්නේ බාහිරටමයි. ඒතර මේකේ දැන් මේ පේන බව මම කියන කෙනෙක් කම නෑ. මේස විදියම තමයි මේක බලන කොටත් තියෙන්නේ. එතකොට මේකෙත් නෑ. එතකොට ඒක නාට කෙනෙකුත් නෑ. එතකොට ඒක නා එළියේ කිසිම දෙයක් වෙන්නේත් නැතු. කිසිම දෙයක් නැතුව. කිසිම දෙයක් සමන්ට එහෙම කතාවකුත් නැතු. සම්බන්ධෙකුත් නැතු. මොන බම්බුඩද සියලි නසා ගන්න. මොකක් නැති වුණාට සියලි නසා ගන්න. දැන් එළියේ පෙම්වතෙක් ඉන්නවයි කියලා හිතුවොත් හරි දැන් පෙම්වතෙකුත් නැහැනේ හම් වෙන්නේ. එයා ඉන්නේ තිතේ. එතකොට එයා මොකටද සියලි නසා ගන්න. ඒක දාලා ගියේ කියලා ප්‍රශ්නයක් නැහැ යාට. ඒකට හේතුව තමයි එහෙම කෙනෙක් නැහැ. එයා දන්න මේ උපාදාය රූපය. හැම එකම උපාදාය රූපකින් එන්නේ. ඒක මේක ධර්මයේ හරි ගැඹීරයි. ඒ වගේම මේක ඇවිල්ලා හැත්තරම ලෝකේ මම දකින්න අපි දකින්නේ නැහැ මීට වැඩිය සත්‍යයක් මේ ලෝකේ තියෙන. ඇත්තටම කෙනෙක්ව මරන්නත් බෑනේ. දැන් මේ කෙනාට සංවරත් වෙන සීලා නම් මේ කෙනාට කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් එළියේ දැන් අපිටම දැන් සාමාන්‍ය මිනිස්සෙගේ ස්වරූපය තමයි දැන් කෙනෙක් කියනවා මෙයාගේ හිතේ තියෙනවා එයා මට මෙහෙම කළා එයා හොඳ කෙනෙක් නෙමෙයි මේකව මං තියන්න හොඳ නැහැ මම ඌව මරනවා. දැන් ඕම හිතලානේ මරන්නේ. දැන් මේ ඔක්කොම තියෙන එයාගේ හිතේනේ. අර දැන් එළියේ තියෙන මොකක් හරි හැඩතලයක් අල්ලගෙන මෙයා හිතනවා මෙයා මට මෙහෙම කළා කළා තියෙනවා මම මෙයාව තියන්නේ මම මෙයාව මරනවා. දැන් මෙයා හිතේනේ මෙයා හදාගෙන ඉන්නේ. දැන් මෙයා මරන්නේ හිතේ ඉන්න කෙනාවනේ. දැන් මෙයා මරන්නේ එළියේ ඉන්න කෙනෙක් නෙමෙයි යාගේ හිතේ ඉන්න කෙනාව මරන්නේ. එතකොට හිතේ ඉන්න කෙනාව මරනවා කියන්නේ දැන් මෙයා මරන්න ඕනේ යාවමයි. මෙයා එළියේ ඉන්න කෙනාව නෙමෙයි මරන්න ඕනේ මෙයාවමයි. එතකොට තමයි මැරුවා වෙන්නේ. එතකොට යාගේ හිතේ ඉන්න කෙනා එතකම් මැරෙන්නේ නැහැ. අය ඌ මැරුණත් සමහරට හිතේ ඉන්න පුළුවන්. දැන් කම මැරුණත් මෙයාගේ හිතේ හිටියොත් මේකට හීනෙන් ඒත් වෙනවා. ඒත් මේකගේ හිතේ ඉන්නකම් මේක දුක් විඳිනවා. හැබැයි මට දුකෙන් මිදෙන්න ඕන නම් මැරෙන්න ඕනේ යාමයි. මේකට කවදාවත් හතුරෙක් හම්බ වෙන්නේ නැහැ. කවදාවත් මිතුරෙක් හතුරෙක් මොකක්වත් කතාවක් නැහැ. කවදාවත් සියදිවි විනාශා කරන්නේ නැහැ. කවදාවත් කාටවත් හානියක් කරන්නේ නැහැ. කවදාවත් මෙයාට කිසිම දෙයක් බාහිරින් එන්නේ නැහැ එතකොට. දැන් හැබැයි මේ කතාව මට හැමකට තේරෙන්නේ නැති නේද? ඇත්තටම කර්මය මොකද්ද? විපාකය මොකද්ද? සසර යන්නේ කොහොමද මිනිස්සු කියන එක නේ? ඇත්තටම මම ඕම දැන් හිතුවා දැන් මැරෙන්නේ කවුද? දැන් හිතේ හිතන් ඉන්නවා නම් තමයි මරණයක් තියෙන්නේ. හිතේ හිතනොත් දැන් මෙහෙම දෙයක් දැන් එළිය මුකුත් හම්බ වෙන්නේ නැත්නම් එහෙම මුකුත් ඇති වෙන්නේ නැත්නම් මරණ කෙනෙකුත් නැහැ. ඒක බුදුම විදියට යනවා කරලා. හැබැයි අම්මේ මේ අපි වෙන්දර කතා කරන පැත්ත නෙමෙයි. වෙන්දර අපි කතා කරේ වෙනස් විදිහට අපි මේ සිත දැන් දැකලා ඊගාව සිතක් දැකලා මේ සිතත් අපි දකිනකොට මිදෙනවනේ අපි වෙන්දර කතා කරේ එහෙමනේ. ඒතකොට ඊගාව සිතත් අපි බැලුවනේ ඒකත් අතීත සිතක් නේ හැමතිස්සෙම සම්මුතියෙන් එන්නේ. ඔව් ඒ සිතත් අතීතනේ හැමතිස්සෙම. ඒතකොට අපිට වර්තමාන සිත හම්බ වෙන්නේත් නැහනේ.
අපි දැක්කේ එතකොට මේ සිත ඇතුලේ යම් මේ කතාව. ඒක ඇවිල්ලා ඊගාවට කියන්න ඕනි කතාව තමයි කලින් කියලා තියෙන්නේ. අමන දැන් තේරෙනවද? ඒ කියන්නේ මීට පස්සේ තියෙන කතාව තමයි මේ සිතත් දැකලා ඊගාවට උපදින සිතත් දැකනකොට ඒකත් ඇත්ත නෙමෙයි. ඒකත් පෙර මතකේ නිසා හදෙන්නේ. ඊගාව සිතත් බලනකොට පෙර මතකේ හදෙන්නේ. අපිට ඇත්තටම සිතක් කොහෙවත් වර්තමානයේ කොහෙවත් සිතක් තියෙන තැනක් පේන්නේ මේක හරියට දකින්නකොට. එතකොට තමයි අපි බුද්ධක්ෂණය කියන්නේ. ඒ බුද්ධ කියන තැන තියෙන්නේ අවබෝධඥානේ බුද්ධක්ෂණයේ තියෙන්නේ. මේක දකින්නකොට ශුන්‍යතාවය තමයි යට හම් වෙන්නේ. එයාට හම් වෙනවා ඒ ශුන්‍යතාවේ. ඒ ශුන්‍යතාවේ නාම රූප දෙක නැහැ ගැට ගැහෙන්නේ. රූපෙත් නැති වෙනවා. නාමෙත් නැති වෙන තැන තමයි අපි අර ඊගාවට කියන්නේ යන්නේ. අපි දැන් රූපේ නැති වෙන පැත්තනේ කතා කරේ. ඒ සෝවාන්. හැබැයි නාමෙ නැති වෙන පැත්ත අනාගාමී. තේරෙනවද මට දැන්? දැන් එළියේ රූපේ නැහැ කියනවනේ මේසේ නැහැ කියන්නේ. ඕක සෝවාන්. දැන් ඊගාවට අපි කියනවනේ දැන් නාමයේ පැත්ත දැන් මෙහෙම දැන් ඒ සිතත් බොරුවක් කියලා. ඒක අනාගාමී. නැවත උපදින්නේ නැහැ එතන. හිතත් බොරුවක් කියනකොට මේකෙන් විඥානෙත් යාට බොරුවක් කියලා. ඒ අවසානයේ මායාව විඥානය අවබෝධ වෙලා. පටිච්ච සමුපාදේ කැරකෙන්නේ නැහැ එතකොට. ආයි පටිසමුද කැරකෙන්නේ ජාති ජරා මරණ තියෙන්න ඕනේ අபிසංකාර කෙරෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ශෝක පරිදේව ආයි එන්නේ අවිද්‍යාවට. අවිද්‍යාව දැන් නැති වෙනවා. රූපේ නැති වුණාම සෝවාන්. නෑ මෙතනම් මේ අවිද්‍යාව නිසායි සසර යන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව ඉන්නේ පටන් ගන්න. අවසානයේ දැන් මෙහෙම යනකොට නැති වෙන්නේ අවිද්‍යාව. අයි මෙයා අවබෝධ කරනවා. අර නොදන්නකම නැති වෙනවා. දන්නකම ඇති වෙනවා. ඒ සියල්ල අවබෝධ කරගන්නවා. අන්නේ සියල්ල අවබෝධය තමයි බෞද්ධ අවබෝධ ඥානෙ. අන්න අවිද්‍යාව නැති වෙනවා. එතකොට ආයෙ සසරනේ. දස සංයෝජන වල අම්ම දැක්කද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් අපි සිල් ගන්නත් කෙනෙක් ඉන්නේ නැහැ. මෙයා දැන් සීලබ්බත පරාමාස කියන වචනේ තියෙන්නේ ඒකයි උතන. නැතු මෙයා අගවුත ගෝවුත කුක්‍රවුත නෙමෙයි. මේ සීලේ උතයක්. මේ සීල් රකින්න කෙනා නිවන් දකින්නේ නැහැ. ඇත්ත කතාව. සීල් දකින්න කෙනා කොහොමද නිවන් දකින්නේ? සීල් රකින්න කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනා මුදව ගන්න බැරි වෙනවනේ. මෙතන උපාදාය සීලයනේ තියෙන්නේ. පංච සීලේ උපාදාය සීලයක්. ආරුස්පෝස්ටෝස සීලේ උපාදාය සීලයක්. ආර්යකාන්ත සීලේ ආර්යවරු රකින්න එකම සීලේ උපාදානස්කන්ධයේ උදේවැය දකින්න සීලේ. මේ මෙන්න මේ අපි කියන්නේ මේ දකින්න කියන එක උපාදානස්කන්ධේ ආර්යකාන්ත සීලේ. මේ ශාසනයේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ සබෑ බෞද්ධයෙක් වෙන්න නම් ආර්යකාන්ත සීලේ රකින්න ඕනේ. ඒ තාක් බෞද්ධයෙක් වෙන්න. හැබැයි මේක පන්සලේ කරන්න ඕනි දෙයක් නෙමෙයි. අත්තම කියනවා පන්සලේට විතරක් කරන්න ඕනි දෙයක් නෙමෙයි. මේක හැමෝටම පුළුවන්. මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. සෝවාන් විසාකාව සෝවාන් උනේ බුදුන් වහන්සේට කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. ඉතින් මේ උපාසක උපාසිකා කියලා අත්හරින්න බෑ කාටවත්. මේ හැමෝටම සිතක් තියෙනවා නම් මිදෙනවා නම් ඒ කෙනා නැවත කර්ම රැසස් කරන්නේ නැත්නම් ලෝකෙන් මිදෙනවා. සෝවාන් වෙන්නේ විචිකිච්ඡා සැකයක් යට ඇති වෙන්නේ නැහැ කිසිම. ඒ සැකේ සම්පූර්ණයෙන්ම දුර වෙනවා. මේ ධර්මය අවබෝධ වෙගෙන යනකොට එයාට සක්කාය දිට්ඨි සම්පූර්ණයෙන්ම මේ එළියේ තියනවා කියන එක නැති වෙලා යනවා. ඒතකොට සැකේ නැති වෙනවා. එතකොට ඊට පස්සේ සීලබ්බත පරාමාස මේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකම ගොඩාක් වැදගත්. සීල් රකින්න කෙනාට නිවන් දකින්න බෑ කියන එක මම ඕක අම්මත් එක්ක තියෙන ප්‍රශ්නකට නෙමෙයි කිව්වේ ධර්මයේ තුල දැකලායි කිව්වේ. ඒක මේ අම්මට ඊට පස්සේ මට කියා ගන්න බැරුව හිටියා. මොකද අම්මා තදින් අල්ලගෙන ඉන්නවා. නමුත් සීල් රකින්න කෙනා නිවන් දකින්නේ නැහැ මේ ධර්මයේ තුල. ඒක අපි අවබෝධයෙන් දකින්න ඕනි. ඒ සීල් ගන්න එක නැති එක වෙනව කතාවක්. නමුත් මේක ධර්මයේ දකින්න එපා. ධර්මයේ දැනගෙන ඉන්න එපා. ධර්මයේ තුල සීල් ගන්න කෙනා නිවන් දකින්නේ නැහැ. ඊගාවට එන්නේ මේක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන එක එළිය බාහිර දෙකෙන් ඉඳනකොට ඒක නැති වෙනවා. ඉතින් ඇලෙන ගැටෙන එකනේ. බාහිර දෙයක් තිබ්බොත් ඒකට ඇලෙනවා ගැටෙනවානේ. එතකොට කාමරාගය එනවා පටිගය එනවා. මේ දෙකම නැති වෙන්නේ ওই දෙය නැති වෙනකොට. හැබැයි සිත පැත්තෙන් මිදෙනකොට අනාගාමී වෙනකොට දෙකම නැති වෙලා අනාගාමී වෙනවා. හැබැයි එතකම් මේක එනවා. ඒක සක්කාය දතන එනවා. සෝවාන් සකදාගාමී කියන්නේ මේක මේ ඇලෙන ගැටෙන එක තන තියෙනකම්. ඒක දිය වෙන්නේ එතන. දිය වෙනකන් ඒක දිය වෙනකොට අනාගාමී පැත්තට හැබැයි මේක අවබෝධඥාණයෙන් අනාගාමී වෙයි. ඒ කියන්නේ නාමයේ පැත්ත මිදෙන්න නාමයේ දකින්න ඕනේ. දැකලා මිදෙන්න ඕනේ. එතකොට අනාගාමී වෙන්නේ. එතකොට අනාගාමී වෙන තැනේදී සෝවාන් සකදාගාමී අනාගාමී අරහත්ත්වයට එනකොට මෙතන අපි පෙන්නනවානේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. අන්න බලන්න අන්තිමටම අවිද්‍යාව දාලා. දැක්කද? අපි කිව්වේ වාක්‍ය පටිසම්පද පටන් ගන්නෙත් අවිද්‍යාවේ දස සංයෝජන අවසන් කරන්නේ අවිද්‍යාවේ. ඒ කියන්නේ මෙයා නිවන් දකින්නේ අවිද්‍යාව අවසන් වෙන්නේ. අවසානයේදී අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ. ඒ වගේම මෙතන මාන්නේ පෙන්නන්නේ මමයා කියන එක්කෙනා ඉන්නවා කියන
එයාගේ තියෙනවා මනෝ කායක් අම්මේ. අන්තිමටම යනකොට ඒකයි අරූප රාග කියලා පෙන්නනවා. අරූප රාග කියන්නේ මේ එළියේ තියෙන එක රූපයක් නෙමෙයි. ඇතුලේ හිතේ අර සංඥාවක් තියෙන්න පුළුවන්. ආ සංඥාවක් තියෙන්න පුළුවන් නෑ ඉන්නවා වගේ සංඥා. ඒක නැති වෙනකම් මාන්නේ තියෙනවා. මම කියලා පුජ්‍යලයක් ඉන්නවා වගේ දැන් වැඩක් කරොත් එයාට හිතෙනවා මේ මං තමයි කරේ. නැත්තම් හිතනවා අරයා හොඳ නෑ. මෙයා හොඳයි. එතකොට එයා හැමතිස්සෙම ඉන්නේ මේ මාන්නෙත් එක්ක. ඒ කියන්නේ එයාට හැමතිස්සෙම දැනෙනවානේ මම තමයි හොඳ. අරයා හොඳ නෑ. එතකොට එයා මමයා නැති වෙලා නෑ. සමහර ධර්මය අවබෝධ වෙලා. සමහරට අර සිතිනුත් මිදිලා. නමුත් තාම හිතේ තියෙනවා අර ෂැඩෝ එක වගේ. ඡායාව හැමතිස්සෙම නෑ. මම කෙනෙක් වගේ හැඟීමක්. අර ඒක පුදුම තැනක් එතන තියෙනවා මේ රහත් භාවයේ එකයි දැන් අපේ ආවඳු සමහර අය රහත් වෙලා කිව්වට රහත් වෙලා නැත්තේ ඔන්න උතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ ගා කෙලස් තියෙනවා. දැන් කෙලස් තියෙන්නේ අර උතර ගන්න නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති මෙතන අපි ගොඩාක් ගැඹුරුයි. උතන අපිට කතා කරන්න මම දන්නේ මම නම් ගොඩාක් කතා කරලා තියෙන ශුන්‍යතාවය ඇතුළේ තමයි සේරම කතා කරන්නේ. ගොඩාක් මම නම් කතා කරලා තියෙනවා පටිනිස්සක් ගන්න පස්සේ මේ රහත් භාවයේ ලැබුණ ආකාරය ගැන මම ගොඩාක් කතා කරලා තියෙනවා. සමහර අය මම අහගෙන මීමුරේ අපේ හාමුදුරුවෝ කියනවා මේ රූපරාග කියන එක ගන්න බෑ ඒක ඒ කාලේ භාවනාවෙන් තිබුණු දෙය කියලා. නමුත් අපිට තේරෙනවා හිත ඇතුලේ මේක තියෙනවා කියලා. නෑ කියන්න බෑ. දැන් උන්වහන්සේ අවබෝධයටපත් වුණොත් උන්වහන්සේට ඇත්තටම තේරෙන්නේ නෑ ඔක තුට්ටක් කරේ තියෙනවා කියලා. ඒ වගේ දෙයක් තියෙනවා. අපිට වාද කරන්න නෙමෙයි අපිට ඕනේ දැන් මේ යුගය හොඳයි. මොකද ඒ කතා කරනවානේ එහෙම. හොඳ යුගයක් ඇත්තටම ඒක හරි අපි ඇත්තටම පින් කරපු ඇත්තෝ. මොකද දැන් සතෙක් වුණා නම් අපි දැන් සතා ඉන්නේ හැමදෙස්සම එළියට රැවටිලා. අපි දැන් අපි දැන් එළියෙන් අපි මිදුනොත් තමයි දිනුනු. අපිට පුළුවන් නම් දැන් එළිය මොකක් හරි කරනවා අපි දැන් කාන්ති පරමන්තපෝ කියන්නේ දරා ගන්න එක. නෑ මගේ හිතේ නැතිේ මම දරා ගන්නවා. අන්න දිනුවා. දැන් මොන හරි ලොකු දෙයක් අතක කෑල්ලක් ගියා කියලා දන්නේ නැහැ හුකුත් නැහැ දරා ගන්නවා. ඒක දිනුවක්. අපි අතක කෑල්ලක් යන්න ඕනේ නැහැ. සමාන්ට මොන හරි ලැබෙන දේවල් නැති වුණා. දැන් ඔය ගෙදර එහෙම වැඩක් කරනකොට ඒ වැඩේ කරුන්නේ නැහැ කිම හරියට. මම හිතා ධර්මයේ දකින්න නම් වරදින්න ඕනේ. ඔය වැඩක් කරනකොට ඒක වරදිනවනේ. එතකොට නම් කේන්ති යනවනේ. චිග්ගග දගලනවනේ. ඒ කියන්නේ තාම තියෙනවා ඇතුලේ නෙමෙයි එළියේ තියෙනවා කියන එකයි. ඔව් කේන්ති යන හොඳයි. ඒක එළියේ තියෙන කන්නේ ඒක එන්නේ. ඒක මේක හොඳට මිදි යනකොට ඒක අඩුවේ යන්න ඕනේ. දැන් අපි කියන්නේ අපි ධර්මය ඉස්සලා අවබෝධ කරගන්න ඕනේ. ඕනම කෙනෙක් ඉස්සලා ධර්මය දැනගන්න ඕනේ. හැබැයි ඊට පස්සේ යාගේ ජීවිතය තුළින් යාට පුළුවන් යාර ප්‍රතිපදාවට එන්න. මේක දකින්න. මම යා දන්නවනේ ඊට පස්සේ මන්ට තියෙනවා නේද? දොට හිතෙනවනේ නෑ මම තව ටිකක් මේක තව දකින්න ඕනේ හැමතැනදී. මම උත්සාහ කරන්න ඕනේ ඉවසන්න ඕනේ දරාගන්න. එතකොට තමයි අපි සබ්බවස සූත්‍රය පෙන්නනවා. ලස්සනට පෙන්නනවා අතන පෙන්නනවා දස්සනා පහතබ්බා ඉස්සලම් පෙන්නනවා දර්ශනේ දැනගත්තාම තමයි මේක පෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා අදිසේවනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා විනෝදනා පහතබ්බා හොඳට ගන්නවා ඊට පස්සේ ඒ කියන්නේ අතන සමහර තැන්වල ඉවසන්න සමහර තැන්වල මග අරින්න සමහර තැන්වල ඒවා දරා ගන්න සමහර තැන්වල අර මේ හැම තැනටම බුදුන් වහන්සේ ඒ සබ්බ සූත්‍රය පෙන්නනවා. ඒ කියන්නේ මේ රූපේ නාමයේ මිදෙන එක දකින්නකොට බාහිර නෙමෙයි කියලා දකින්නකොට අපිට තියෙන ඉවසන්න. අපිට තියෙනවා මේ සබ්බ සූත්‍රය මම අතරම බෞද්ධ මන්දිරේ කිව්වට මේ කෙනෙකුටවත් තේරෙන්නේ. අර මම කිව්වේ මහා මුහුදේ බෝට්ටුවක වතුර හිලක් තිබ්බොත් එනවා කියන එක පෙන්නේ ඔය රූපේ හිතේ තියෙනකන් එනවා කියන එක. සවුත් හිතේ ඒක කියා ගන්නත් වෙලක් නැහැ. හැබැයි කවුරුත් විශ්වාස කරන එකක් නැහැ නේද? ඒ කියන්නේ ඒ අවබෝධඥානේ මේ තිබුණා කියලා නේ මේ කියපු කෙනාට ඒ අවබෝධඥානය ඇතුව මේක කිව්වා කියලා අදටත් දැන් මම ඒක කිව්වහම මේක මම කියව මේකයි හේතුව කියලා ඒක තාමත් තේරෙන්නේ නැහැ. දැන් අම්මට දැන් තමයි පොඩ්ඩක් තේරෙන්නේ නේ. මෙයා මේක නේද මේ කියලා තියෙන්නේ කියලා නේ. නාම රූපේ නේද මේක තමයි බෞද්ධ නාලිකාවේ ඒ බෞද්ධ මන්දිරේ කියප එක ගොඩාක් වැදගත්. හැබැයි ඒක කීප දෙනෙකුට තේරිලා තිබ්බා. ඊට පස්සේ කතා කරානේ. ඊට පස්සේ කිව්වානේ මහත්තයා ඒක ගොඩක් හොඳයි. ඒක තේරුනේ කීප දෙනාට එකයි එතන තියෙන්නේ. නමුත් ඉතින් බුදු ධර්මයේ තේරෙන්නේ නැහැ මොකට කොහොමද? හැබැයි අම්මට දැන් උනත් කිව්වම තේරෙනවා නේද මේ පටිච්චසමුප්පාදේ පටන් ගන්න අවිද්‍යාවේ දස සංයෝජන වල අවසාන වෙන්නේ අවිද්‍යාවේ. මේ කොම හදට ගැලපෙලා තියෙනවා කියලා තේරුණා නේද එතකොට? හරි. මේ ධර්මයේ හොඳට නෑ පින් නෙමෙයි අම්මේ අපිට අවශ්‍ය වෙන්නේ මේ අපි කරන කටයුතු සාර්ථක වෙන්න කියලා හිතන එක. දැන් කෙනෙක් අම්මේ දැන් සාමාන්‍යයෙන් මේ
අයිරංගනේ ආන්ටි ඉන්න මට්ටමත් එක්කලා හිමීට තේරුම් කරන්න ඕන ටිකක්. දැන් අම්මා ඉන්න මට්ටමේ අයිරංගනෙත් ඉන්නවා හැබැයි නේද? දැන් අම්මා මට වැඩි ගොඩක් අඩුයි ඇට. අඩුයි කියලා නම් තේරෙනවා ගොඩක්. එයාගේ හිත ගිනි ගන්නවා. පව් කියලා නම් හිතෙනවා ඒක. මට පව් කියලා හිතෙනවා. මට මෙහෙම කියලා දෙනවා. එයාට කියන්න මේ මෙන්න මේ වචනේ ගහන්න කියලා එයාගේ මේ ඉන්ටර්නෙට් එකේ. එයාට ඔක්කොම හම්බ වෙනවා කියන්නේ. එතකොට බලන්න. එයාට ඒකෙන් හාන්න පුළුවන් ගෙදරින් ඉඳන් ආයි. මෙන්න මේ වචනේ මේ අකුරු වලින්ම ගහන්න ඕනේ. පුතා ගාව තියෙනවා නේද? එක දවසක් එනං කතා කරමු නේද? උද්දෝත්පාදෝ. මං කිව්වේ ඒක එයාට තහන ආසෙයි. එයාට ඒ වුණාට එච්චරම දැනෙන්නේ නැහැ. උද්දෝත්පාදෝ මෙන්න මේ විදිහට ගහන්න කියන්නේ. ඔය විදිහට ගැහුවොත් අම්මගේ ඔය නෑදෑයෝ හරි කවුරු හරි කෙනෙකුට ඕකට ගැහුවාම මුල තියෙන ටික අහන්න කියන්නේ. එතකොට ඒ අග ටික ටිකක් අමාරු නම් මුල තියෙන ටික අහන්න කියන්නේ. එතකොට අම්මට කියපු ටික මුල තියෙනවා. පටිච්ච සමුප්පා මේ සතර සතිපට්ඨාන ටික හුඟක් අදලා. එහෙම කවුරු හරි ඉන්නවනම් මට වෙලාවක් කියන්න මේ එහෙම ඉන්නවනම් ඒ වෙලාවක් කියන්න. එතකොට මට පුළුවන් දවයක් මං කරන්න. එච්චරයි මට පුළුවන් දෙයක් මං කරන්න. ධර්මයේ එයාලකාවේ